හොඳයි එහෙනම් අද 9 වෙනි ගානේ පටන් ගමු. අපේ හෝම්වර්ක් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකෙන් පටන් ගමු. හරි. අපි බලමු මේ 29 වෙනි ගානේ මොනවද තියෙන්නේ කියලා. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. අහලා අවශ්‍ය වන්නේ තියෙන බලන්න සමච්ඡේද ලක්ෂයට අදාළව විදුලි උපකරණ ගණන සහ විකුණුම් වටිනාකම. අංක 2 අහලා තියෙනවා ආරක්ෂක ආන්තිකයේ විදුලි උපකරණ ගණන සහ විකුණුම් වටිනාකම. හරි. අපි මුලින්ම අංකික හොයලා ඉමු. සමච්ඡේද ලක්ෂයට අදාළ විදුලි උපකරණ ගණන. මම ප්‍රශ්න අංක 1 දාලා උත්තරේ ගන්නම්. දැන් මම මෙතන ප්‍රශ්න උත්තරට උත්තර ලියද්දි මට හැමතිස්සෙම ලියන්න අමාරුයි සමීකරණේ නම්. මොකද අපි කාලේ පිළිවෙල ප්‍රශ්නයක් තියෙන නිසා ඒක නිසා මම කෙලින්ම උත්තරේ ගන්නම් කියලා සමච්ඡේද ලක්ෂයට අදාළ විදුලි උපකරණ ගණන. මේක හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. අපි බලමු මේ ගානේ ස්ථාවර පිරිවැය කීයක් තියෙනවද කියලා. ස්ථාවර පිරිවැය මේකේ ඩිරෙක්ට් දීලා නැහැ. නමුත් මේකේ තියෙනවා වාර්ෂික අපේක්ෂිත මුළු ස්ථාවර පිරිවැය කියලා වෙනම තුනක් දීලා තියෙනවා. මේ තුනම අපේ ස්ථාවර පිරිවැය තමයි වෙන්නේ. මේ තුන අපේ 500ක් කියලා. එතකොට මම ගන්න ඕන 3500 අංකික උත්තරය ගන්නකොට සාමච්ඡේද විදුලි උපකරණ ස්ථාවර පිරිවැය තිබ්බ 3500ක් මම දහස් වලින් ගන්න උත්තරේ. අනික දහස් කියලා වැඩක් නැහැ නේ. ඔන්න මම දහස් නැතුවම දාගන්න. ඔන්න ස්ථාවර පිරිවැය තියෙනවා ලක්ෂ 35ක්. ඊට පස්සේ මේකේ ඒකක විකුණුම් මිල තියෙනවා 2500ක්. ඒකක ගැනුම් තියලා තියෙනවා ඒකක ගැනුම් මිල දීලා තියෙනවා 2000ක් කියලා. එතකොට අපිට ඒකක දායකයා හම්බ වෙනවා 500ක් කියලා. එහෙනම් මම මේක 500ෙන් බෙදන්නම්. බිඳුවට බිඳුවක් කැපුවා බිඳුවට බිඳුවක් කැපුවා 7යි. සමච්ඡේද එක ගණන 7000යි. ඒ කියන්නේ අපි මේ ව්‍යාපාරයේ විදුලි උපකරණ 7000ක් වික්කොත් තමයි ලාභත් නැත්තේ පාඩුත් නැත්තේ. ඒකේ ඊළඟ උත්තරේ විකුණුම් වටිනාකම. සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම. කොහොමද? ඒක හොයන්න ඔයාලට පුළුවන් ඕන කෙලින්ම ස්ථාවර පිරිවැය කෙලිම මොකෙන්ද මේ දායක විකුණුම් අනුපාතයෙන් බෙදුවා නම් හරි නැත්නම් සමච්ඡේද ඒකක ගණන වැඩි කළා නම් හරි ඒකක විකුණුම් මිලේ. සමච්ඡේද ඒකක ගණන 7000යි ඒකක විකුණුම් මිල 2500යි. එහෙනම් මම මේක සුළු කරලා ගන්නම්. බිංදු නම් 3ක් එනවා. බිංදු 2ක් එනවා. 25 වරක් 7 175ක් කියලා. රුපියල් කීයක්ද ඒක කියන්නේ? ලක්ෂ 175ක්. ලක්ෂ 175ක් කියලා එන උත්තරේ. අඩුපාඩු බලා ගන්න දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ආරක්ෂකාන්තිකයේ විදුලි උපකරණ ගණන සහ විකුණුම් වටිනාකම. හරි. ආරක්ෂක ආන්තිකයේ ඒකක. ආරක්ෂකාන්තිකයේ ඒකක වලින් අහලා තියෙනවා අපේ අපේක්ෂිත අපි ආරක්ෂකාන්තිකයේ ඒකක වලින් යන්නේ අපේක්ෂිත 1000යි. ඒකෙන් අඩු කරනවා සමච්ඡේද ඒකක ගණන 3000යිනේ. සමහර උත්තර තියෙනවා මේවා ලියන්න අවශ්‍යම නැහැ කෙලිම ගත්ත හැකි. නමුත් අර ඔයාලට වර්ධින සම්භාවිතාවක් තියෙන පිළිතුරකදී අනිවාර්යෙන් සමීකරණය ලියන්න. මොකද උත්තරේ වැරදි නම් සමීකරණ ලකුණු හම්බ වෙන නිසා. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ උත්තර ලියද්දි සමීකරණ ලියන්න කියලා. ඔයාලට 100%ක් ෂුවර් නම් ලිව්වේ නැති වුණාට කමක් නැහැ. නමුත් මම නම් නිර්දේශ කරන්නේ පුළුවන් තරම් ලියන්න කියලා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ආරක්ෂකාන්තිකයේ විකුණුම් වටිනාකම. මම සම්පූර්ණ ප්‍රශ්නම ලියන්නේ නැහැ. අහලා තියෙන එකම ලියන්නේ නැහැ. මම කෙටියෙන් ලියන්නේ විකුණුම් වටිනාකම. ඔයාලට ඒක ගන්න පුළුවන් ආරක්ෂකාන්තිකයේ ඒකක ගණන වැඩි කිරීම ඒකක විකුණුම් මිල. ඒකක විකුණුම් මිල රුපියල් 2500. අපිට උත්තරයක් එනවා 0.0.0.0.25 75යි. ලක්ෂ 75ක් කියලා. හරි. ඔන්න මගේ දෙවෙනි ප්‍රශ්නටත් උත්තරේ මම ගත්තා 29 වෙනි කාලේ. තවදුරටත් අපෙන් ප්‍රශ්න කීපයක් අහලා තිනවා. අපි ඒවත් සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ගේ පන්ති 8 වෙනකල් තියෙනවා. මම මේ වෙලාව වැඩියෙන් ගත්තේ හෝම්වර්ක් ටික සාකච්ඡා කරන්න සහ මේ ටික ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා. ඔයගොල්ලන්ට පන්ති තියෙන්න ඇති මටත් පන්ති තිබ්බා. ඒක නිසා අපි හැමෝටම මහන්සිය තියෙනවා. ඒක නිසා අපි අමාරුවෙන් හරි මේ මාසේ ඉවර කරගන්න ඕන නිසා මේ දේ කරන්නේ. ඒක නිසා අවසන් වෙනකල් ඉන්න. හරි ඊට පස්සේ අංක 3. පස්සේ රෙකෝඩින් ඉල්ලන්න එපා. අවසන් වෙනකල් ඉන්න. මොකද අපි හැමෝටම මේ මහන්සිය තියෙනවා. වර්තමාන අපේක්ෂිත ලාභය. වර්තමාන අපේක්ෂිත ලාභය අහලා තියෙනවා. දැන් මේ ලාභය හොයන්න නම් අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරන්නේ ලේසිම ක්‍රමය. ව්‍යාපාරයේ ලාභය හොයන්න පුළුවන් ලේසිම විදිය තමයි මොකද්ද?
වර්තමාන ලාභය හොයන්න පුළුවන් ලේසි විදිය තමයි ළමයි එක්ක ඔයාලට පුළුවන් අර අපි ආදායම් ප්‍රකාශනය ගන්න. හැබැයි ඒක ලේසි විදිය නෙමෙයි. ලේසි විදිය තමයි මුළු දායකයෙන් අඩු කරන්න ස්ථාවර පිරිය. නැත්නම් තවත් විදියක් තියෙනවා. ඒක තමයි මම මේකෙන් උත්තරය අරගෙන ඊට පස්සේ මීටත් වඩා ලේසි ක්‍රමයක් කියා දෙන්නම් නේ. මුළු දායකය ස්ථාවර පිරිය අඩු කරන හරි මුළු දායකය එනවා ඒකක දායකය නම් 500යි ඒකක ගණන 10000යි නේද අපි අපේක්ෂා කරනවා. ඒකෙන් අඩු කරන්න ස්ථාවර පිරිය. ස්ථාවර පිරියාවේ හරි නේද මම ලියුවා? ස්ථාවර පිරිය හරි මම ලියුවා. ඒක මම දැම්මනේ. ඔව් හරි. ලක්ෂ 15යි නේ. හරි මේක හොයන්න මම ලේසිම විදිය ඔයාලට කියා දෙන්න. හැබැයි මේක හැම ගානකදීම හරියන එකක් නැති වෙයි. මේක හොයන්න ලේසි විදිය තමයි ආරක්ෂකාන්තිකය මේ හැම ක්‍රමයක්ම දැනගන්න. ආන්තිකය ඒකක ගණන වැඩි කිරීම ඒකක දායකය. ඒ කියන්නේ අර ආරක්ෂකාන්තිකයෙන් ළමයි අපිට අර ලාභ හම්බෙන්න පටන් ගන්නෙ. ඉතින් අර එකකින් හම්බෙන්නේ 500 ගන්න. ඒකට ආරක්ෂකාන්තිකය අපේ ආවා කීයද ඒකක 3000යි කියලා මේ අංක දෙකේ උත්තරේ තියෙන්නේ. ඉතින් ඒ 3000ට අදාළව 500 ගානේ තමයි හම්බෙන්නේ. මේව. ඒකක 3000යි එකකින් හම්බෙන්නේ 500 ගානේ. ඒකට වලට බලන්න පුළුවන් 0.0.0යි බලන්න. මේක තමයි ඇත්තටම ලේසිම විදිය. නමුත් සමහර ගණන් වලදී ඔයාට මේ මම අනික් ක්‍රමයට ගත්තේ අන්නේ ක්‍රමයක් ලේසි විදිහක් වෙයි. අර ආදායම් ප්‍රකාශනය ගහලා උත්තරේ ගන්න යන්න එපා. ඒක වෙලා යන ක්‍රමයක්. හරි. ඊටු එකක් බලමු ටක් දාලා. මොකද මේ හෝම්වර්ක් නේ ඉතින්. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගන්න ලියා ගන්න වෙලා මදි නා. නැත්නම් ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකකින් හරි රෙකෝඩින් හරි දාගන්න. ප්‍රශ්න අංක 3 හරි 4 වෙනි එක විදුලි උපකරණයකට අය කරන ආනයන බදු රුපියල් 100කින් වැඩි වෙන බලන්න. හොඳ ප්‍රශ්නයක්. විදුලි උපකරණයකට අය කරන ආනයන බදු රුපියල් මම මේක කරන්න කිව්වේ නැද්ද මන්ද? කවන්නේ මම මේක කරන්න කොහොමද කරන්න ඉබේ. විදුලි උපකරණයකට අය කරන ආනයන බදු රුපියල් 100කින් වැඩි වෙයි නම් රුපියල් ලක්ෂයක අතරේක අලෙවිකරණ වියදමක් දැරීමට සිදු වේ නම් පහත එකිනෙකට ඇතිවන බලපෑම වැඩි වේද අඩු වේද වෙනස් නොවේද යන අගේ සමග දක්වන්න කියලා තියෙනවා. හරි. හරි. එතකොට මෙතනදී වෙලා තියෙන දේ මොකක්ද දන්නවද? මේ අද මම කියා දෙන්න යන කොටස. ඇත්තටම මම ඒක නිසා සමහර විට හතරවෙනි ප්‍රශ්නේ කරන්න කියලා නැතුව ඇති. ඔව් ඒ වගේ එකක් කියන්න ඇති බොහෝ විට. මේක තමයි අද අපි කරන්න යන කොටස. අපි මේකට කියනවා සංවේදීතා විශ්ලේෂණය කියලා. ඒ කියන්නේ මේ ව්‍යාපාරයක දැන් විකුණුම් මිල වෙන්න පුළුවන්, විකුණුම් පරිමාව වෙන්න පුළුවන්. ඒ වගේ දත්තයන් වෙනස් කළාට පස්සේ අපේ මේ ආරක්ෂකාන්තිකය සමච්ඡේද අලවිය මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි අර කියන්නේ භාණ්ඩයක මිල ඉහළ දැමීම තුලින් දැන් ආර්ථික විද්‍යාව වලින් කතා කරන භාණ්ඩයක මිල ඉහළ දැම්මොත් එහෙම ඒ භාණ්ඩෙට තියෙන අර ඉල්ලුම සැපයුම වෙනස් වෙනවනේ. අපි ඒ වගේම කතා කරනවා භාණ්ඩයක විකුණුම් මිල වැඩි වෙනකොට නැත්නම් විචල්්‍ය පිරිවැය ටික වැඩි වෙනකොට අපේ සමච්ඡේද ලක්ෂයට මොකද වෙන්නේ? අපේ ආරක්ෂකාන්තිකයට මොකද වෙන්නේ? අන්න ඒව කතා කරනවා අපි කියන සංවේදීතා විශ්ලේෂණ. අර පොඩි වෙනසකට අපේ ලාභ සමච්ඡේද ලක්ෂ්‍යය දක්වන ප්‍රතිචාරය නැත්නම් ආරක්ෂකාන්තිකය දක්වන ප්‍රතිචාරය. ඒකම තමයි. ඉතින් ඒතර ලොකුවට හිතන්නේ නැතුව අපි සරලව හිතලා මේක බලමු. බලන්න විදුලි උපකරණයකට අය කරන ආනයන බදු රුපියල් 100කින් වැඩි වෙනවා. ඒතරවා කල්පනා කරලා බලන්න අපිට විදුලි උපකරණයක් ගන්න ගියා රුපියල් 2000ක්. දැන් එතකොට මේ අලුත් තත්ත්වයේ යටතේ මොකද වෙන්නේ? තව රුපියල් 100ක බද්දක් ගෙවන්න වෙනවා. එතකොට අපේ ගැණුම් වලටම එකතු වෙලා අපේ නව ගැණුම් මිල වෙනවා. අපේ නව ගැනුම් මිල වෙන්නේ කීයද 2100යි. මිල වැඩි කරනවා කියලා නෑනේ. අපිට තව රුපියල් 100ක බද්දක් ගෙවන්න වෙනවා කියලා තියෙනවා. ඒකෝර උන් අපේ ගැනුම් මිල 2100 බවට පත් වෙනවා. ආනයන බදු වැඩි වීම නිසා. රුපියල් ලක්ෂයක අතිරේක අලෙවිකරණ වියදමක් දැරීමට සිදු වෙනවා. ඊට පස්සේ අපිට අපි හදන බඩු ටික විකුණ ගන්න තව රුපියල් ලක්ෂයක අලෙවිකරණ වියදමකුත් දරන්න වෙනවා. බලන්නකෝ වෙලාව තියෙන දේ. ලක්ෂයක අලෙවිකරණ වියදමකුත් දරන්න වෙනවා. එතකොට මෙන්න මේ ස්ථාවර පිරිවැයටම ස්ථාවර පිරිවැය කලින් ආවා ලක්ෂ 35ක් වගේනේ. ඔව්. ඒකටම තව එකතු කරන්නලු ලක්ෂයක්. ඒ කියන්නේ ඔක්කොම අපේ නව ස්ථාවර පිරිවැය වෙනවා. නව ස්ථාවර පිරිවැය වෙනවා ලක්ෂ 36ක්. මේ විදිහට මේ. ඔන්න මම මේ දත්ත දෙක හොයාගත්තා. ඔයාලටත් මේ ටික හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නව ගැණු මිල 2100යි. නව ස්ථාවර පිරිවැය 3600යි. ඊට පස්සේ අපිට කියනවා පහත එකිනෙක විචල්යන්ට ඇති වෙන බලපෑම වැඩි වේද අඩු වේද කියලා අහනවා. හරි. එතකොට ඔයාලට මතක ඇති අපෙන් අහනවා මේ ඒකක දායකය මොකද වෙන්නේ කියලා. අපි මම මෙතන උත්තර ටික ලියන්න. දැන් බලන්න
අපේ විකුණු මිලේ වෙනසක් වුණේ නැහැ. අපිට තවදුරටත් බද්දා ගෙවන්න උන ආනයන බදු විදියට. එතකොට අපේ නව දායකයෙ වෙන්නේ කීයද? අපේ නව දායකයෙ වෙන්නේ නව විචල්්‍ය පිරිවැය. මට කෙලින් උත්තරේ ලියන්න පුළුවන්. ඒකට මම මෙහෙම ලියලා ගන්නවා. 400යි. නව දායකයෙ වෙන්නේ 400යි. රුපියල් 400යි. ඒක ගත්තේ අර තිබ්බ විකුණු මිලෙන් අඩු කළා නව විචල්්‍ය පිරිවැය. නව විචල්්‍ය පිරිවැය 2000යි නෙමෙයි 2100යි. ආනයන බදු 100කින් වැඩි වුණානේ. එතකොට අපිට අතට හම්බෙන්නේ එක භාණ්ඩයකින් එක විදුලි උපකරණයකින් රුපියල් 400ක් විතරයි. ඊට පස්සේ යනවා සමච්ඡේද ලක්ෂය. නෑ සොරි. එතකොට මේ තියෙන්නේ මේ මම ලිව්ව එක වැරදිනේ. මේකේ අහලා තියෙන්නේ මොකද වෙන්නේ කියලා. පහත එකිනෙකට ඇතිවන බලපෑම වැඩි වේද අඩු වේද වෙනස් නොවේද යන්න අගය සමග දක්වන්න. එතකොට මේක මකන්න වෙනවානේ. හරි. අපේ මේ තියෙන්නේ 91 අපේ නව දායකය 400යි අපේ පැරණි දායකය උනේ පැවති නැත්නම් පැරණි දායකය උනේ රුපියල් 500යි. එතකොට බලන්න අපේ මේ වෙනස්කමත් එක්ක මොකද වෙලා තියෙන්නේ ඒක දායකයේ රුපියල් 100කින් අඩු වෙලා. අපි 500ක් විදිහට තිබ්බේ නව දායකයෙන් දැන් 400යි. එතකොට ඔයාලට ලියන්න පුළුවන් රුපියල් 100කින් අඩුවේ කියලා. උත්තර වෙන්නේ ඒක රුපියල් 100කින් අඩුවේ. හරියට කල්පනා නැත්තම් 400 කියලා උත්තරේ දාලා තිබ්බනම් වැරදෙනවා. දැන් මටත් එකපාරට හදිස්සියට කියලා වැරදුනානේ. ඒ කියන්නේ වා සමහර විට මේක වාට පුළුවන්. නමුත් අර කලබලයත් එක්ක දැන් මට තියෙන ඉක්මනින් මේක අවසන් කරන්න ඕනේ කියන කලබලය. ඉතින් ඒක නිසා වත් කල්පනාවේ රුපියල් 100කින් අඩුවේ. ඊට පස්සේ සමච්ඡේද ලක්ෂය. සමච්ඡේද ලක්ෂයට මොකද වෙන්නේ කියලා බලමු. අපේ පැවති සමච්ඡේද ලක්ෂය නම් 7000යි නේ. අපි ඒක කලින් හෙව්වානේ. අපි 91 හොයමුද බලන්න. අපේ තිබ්බේ ගණන් 7000යි පැවති එක. බලමු අපේ 91 කීයද කියලා. 91 හොයන්නකො ස්ථාවර පිරිවැය. නව ස්ථාවර පිරිවැය තිබ්බ 3600ක්. මම දහස් නැතුව ලියන්නේ. ඒකක දායකයේ තිබ්බ 400යි නේ. ඒ කියන්නේ මේක හොයන්නේ නව ස්ථාවර පිරිවැයෙන් අඩු කරනවා බෙදනවා නව දායකයේ. නව ස්ථාවර පිරිවැය බෙදෙනවා නව දායකයෙන්. නව ස්ථාවර පිරිවැය 3600යි. ඒක ලක්ෂ 36යි. නව දායකයේ 400යි. එතකොට අපිට එනවා නව සමච්ඡේද ලක්ෂයක් 9000යි කියලානේ. හරි. එතකොට බලන්න අපේ නව සමච්ඡේද ලක්ෂය ඒකක 9000යි පැවති එක 7000යි. ඒ කියන්නේ 2000කින් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලානේ. ඒකක 2000කින් වැඩි වී ඇති. දැන් ඔයගලන්ට තේරෙනව නේද මේ ඔය පෙට්‍රල් මිල වගේ දෙයක් ඉහළ යාම නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ විචල්්‍ය පිරිවැය තත්ත්ව වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය තත්ත්ව වැඩි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ සමච්ඡේද ලක්ෂයට බලපෑමක් වෙනවා. ඒ කියන්නේ කලින් ඒගොල්ලෝ හිතන්නකො බස් එකක් දුවන කෙනෙක් නම් කලින් ඒගොල්ලෝ සීට් 15ක කට්ටිය පිරලා හිටියා නම් නැත්නම් ටර්න් දෙකකින් වගේ එයාගේ තියෙන විචල්්‍ය පිරිවැය සියල්ලම ආවරණය කරගෙන ලාභ ලැබීමේ අවස්ථාව තිබ්බා. ස්ථාවර පිරිවැය සියල්ලම ආවරණය කරගෙන ලාභ ලැබීමේ අවස්ථාව තිබ්බා. හැබැයි අර ඉන්ධන මිල වෙනස් වීම නැත්නම් වෙන මොකක් හරි බදු ආනයනය කරන බදු වල වෙනස් වීමක් නිසා ඒගොල්ලන්ගේ ව්‍යාපාරිකයන්ගේ සමස්ත විචල්්‍ය පිරිවැය තත්ත්වයන් වෙනස් වෙනවා. සමහර අවස්ථාවල ස්ථාවර පිරිවැය වුණත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කඩ කුලිය වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට පස්සේ ඒගොල්ලෝ තමන්ම පාඩු ඉඳ දරාගන්නේ නැහැ. ඒගොල්ලෝ පාඩුව තව කෙනෙකුට බොහෝ දුරට දෙනවා. ඒක නිසා තමයි අපි මිලදී ගන්න භාණ්ඩ හා සේවා වල මිල ගණන් වැඩි වෙන්නේ. සමහර කෙනෙක් කියන්න පුළුවන් කොවිඩ් නිසා ඇයි එළවලු මිල ගණන් වැඩි වෙන්නේ නැත්නම් ඇයි මස් මාළු වල මිල ගණන් වැඩි වෙන්නේ කියලා. ඒවට හේතු තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විෂයන් ඉගෙන ගන්න ළමයි විදිහට පොඩ්ඩක් කල්පනාකාරීව හිතලා බලන්න. හරි. ඊට පස්සේ අපි බලමු ආරක්ෂකාන්තිකය. ආරක්ෂකාන්තිකය අපේ තිබ්බේ ගණන් උනේ 3000යි නේද? තිබ්බ එක 3000යි. අපි බලමු 91 කීයද කියලා. අපේක්ෂිත අලවිය 10000 මේක වෙනසක් නැහැ නේද? ඔය එක වෙනසක් කියලා නැහැ. අපේක්ෂිත විකුණුම මේකද ගන්න 10000යි. අපි බලමු නව සමච්ඡේද ලක්ෂය ආවා 9000ක්. එහෙනම් අපේ අපේක්ෂිත අලවිය තිබ්බේ 10000යි. ඒකේ 9000 ගියාම එනවා අපේ නව ආරක්ෂකාන්තිකය 1000ක් කියලා. බලන්න එතකොට ආරක්ෂකාන්තිකය 2000කින් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. කලින් 3000යි තිබ්බේ දැන් 1000යි වෙලා තියෙන්නේ. ඔයාට ඒක බලා ගන්න පුළුවන් මේ සමච්ඡේද ආරක්ෂකාන්තිකයට බලපෑවේ. කලින් සමච්ඡේද ලක්ෂය 2000කින් වැඩි වුණා. ඒකේ බලපෑම තමයි ආරක්ෂකාන්තිකයට උනේ. 2000කින් අඩු වී ඇති. එතකොට ළමයි දැන් ඔයගොල්ලන්ගේ මේ වගේ ප්‍රශ්නයකට උත්තර අහද්දි මෙහෙම අහන්න පුළුවන්.
ඔයගෙන් අහන්න පුළුවන් ව්‍යාපාරයක සමච්ඡේද ලක්ෂය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ කියලා. ඒතර ඔයා තාර්කිකව හිතලා බලන්න සමච්ඡේද ලක්ෂය අඩු වෙන තරමට අපිට ලාභ හම්බ වෙනවා. ආරක්ෂකාන්තිකේ වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ කියලා අහයි. ඔය සත්‍ය ප්‍රශ්නවල එනවා. හරි ඊට පස්සේ ලාභය. ලාභය මොකද වෙන්නේ? අපේ තිබ්බ ලාභය නම් තිබ්බේ කීයද? ලක්ෂ 15යි නේ. පැවති ලාභය මේ ඔක්කොම මම පෙර වැඩවල හදන්නේ. මේව හදන එක අනිවාර්ය නෑ. ඔයාලට පුළුවන් මේව කටුවට හදන්න. ඒකයි මාත් මේ කටුවට වගේ යන්නේ. අපි බලමු නව ලාභය කීයද කියලා මම ඒක ගන්නවා. නව ආරක්ෂකාන්තිකේ 1000යි නේ. අපේ නව දායකයේ 400යි. එතකොට අපේ නව ලාභය වෙනවා ලක්ෂ 4යි. බලන්නකෝ ලාභයට වෙච්ච දේ. මේ ලාභයේ ලක්ෂ කීයකින්ද 11කින් අඩු වෙලා. ඉතින් බලන්න අපිට නිකමටවත් හිතෙනවද දැන් මේ ව්‍යාපාරයේ බලන්න ඒගොල්ලෝ කරපු වෙනස්කම උනේ විචල්්‍ය පිරිවැයක් විදිහට රුපියල් 100ක බද්දක් දැම්මා. හරිද? ඊට පස්සේ රුපියල් ලක්ෂයක අලෙවි කරන වියදමක් කරුවා. ඒ දෙක කරපු නිසා එයාගේ ලාභය කලින් ලක්ෂ 15ක් වේපු මේ ව්‍යාපාරයේ කරපු වෙනස්කම නිසා එයාට ලක්ෂ 4යි ලාභය. ඒ කියන්නේ එයාගේ ලාභය ලක්ෂ 11කින් අඩු වෙලා තියෙනවා. ඉතින් සමහරට අපිට හිතෙන්න පුළුවන් මේ රුපියල් 100ක වෙනස වැඩක් නෑනේ කියලා. රුපියල් 5ක පෙට්‍රල් මිල වැඩි වෙන එක ඩීසල් මිල වැඩි වෙන එක වැඩක් නෑනේ කියලා. ඒවත් තදින් ව්‍යාපාරයට බලපානවා. රුපියල් අඩු වී ඇත. එක ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න අංක 5 විදියට ඉහත අංක 4හි ආනයන බදු වැඩිවීම සහ අතිරේක අලෙවි කරන වියදම් යටතේ වර්තමාන ලාභයම ලැබීමට අලෙවි කළ යුතු ඒකක ගන්න කොහොමද? හරි මම ඒක ලියලා හදන්නම්. ප්‍රශ්න අංක 5ට උත්තරේ මම ලියලා හදන්නම්. ගොඩක් අයගේ ඒ උත්තරේ නම් වැරදි ඇති සමහර විට. මේක හොයන්නේ අපින් අහලා තියෙන අපේක්ෂිත අලෙවි එකකනේ. අපෙන් අහලා තියෙන්නේ මේ වර්තමාන ලාභයම ලබන්න කීයක් විකුණ ගන්න ඕනේද කියලා. ඒක හොයන්නේ ස්ථාවර පිරිවැය තියෙනවනේ. ඒකට එකතු කරනවා ස්ථාවර පිරිවැය අනිවාර්යයෙන්ම දරන්න වෙනවනේ. ඒකට එකතු කරනවා අපි අපේක්ෂා කරන ලාභය. අපේක්ෂිත ලාභය. ඒක බෙදනවා ඒකක දායකයෙන්. හැබැයි නව ඒකක දායකයෙන් ළමයි මේක නව ස්ථාවර පිරිවැය වෙන්නේ. නව ස්ථාවර පිරිවැය බෙදී එකට එකතු කරනවා අපේක්ෂිත ලාභය බෙදනවා නව දායකයෙන්. බලමු අපි අපේ නව ස්ථාවර පිරිවැය නම් තිබ්බ ලක්ෂ 36ක් මම ඒක ලියා ගන්නවා. අපේක්ෂිත ලාභයේ කලින් තිබ්බ ලක්ෂ 15යි නේද? ඒ කියන්නේ කලින් ලාභයම හොයන්න කියලා නෙදීනේ ගන්න. මේ ආනයන බදු වැඩිවීම හා අතිරේක අලෙවි කරන වියදමට තියෙන වර්තමාන ලාභය. වර්තමාන ලාභයේ තිබ්බ අපේ ලක්ෂ 15යි මේ. බෙදෙනවද දන්නේ? නවදායකයේ තිබ්බ 400යි. ඒතර අපිට උත්තරයක් එනවා බින්දු නම් එකක් තියෙනවනේ. 5 5 11 එක දැම්ම එකක් ඉතුරු කියන්නේ 5යි. 51000යි. නෑ. ලක්ෂ 51යි. දොළොස්දාස් 750. ඒකක 12750ක් වික්කොත් තමයි අපිට දැන් මේ පවතින තත්ත්වයක් එක්ක ලාභ ලැබීමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඇත්තම ව්‍යාපාරයක මෙහෙම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අලවිය වැඩි කරගන්න සමහරට අපහසු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ අලවියත් වැඩි කරගන්න බැරි නම් ඒගොල්ලන්ට මේ අපේක්ෂිත ලාභය හොයාගන්න ඕන නම් ඒගොල්ලොත් ඒ තියෙන අසරණකමට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ඒකක විකුණුම් මිල වැඩි කරනවා. එතකොට ඒක තමයි ඔයගොල්ලන්ට මේ පාඩම් වලින් කියා දෙන්නේ. ඒ කියන්නේ දැන් යම් තත්ත්ව නිසා ව්‍යාපාරිකයන් තමන්ගේ ලාභ පාඩු කියන එක වෙනස් වෙනකොට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ එක්ක ස්ථාවර පිරිය දැන් මේ වර්තමාන තත්ත්වයකදී ස්ථාවර පිරිය අඩු කරගන්න. ඒ කියන්නේ කඩ කුලිය අඩු කරගන්න. ඒ වගේ දේවල් අඩු කරගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මේ තියෙන විකුණුම් මිලටම තමන්ගේ අලවිය ඒ කියන්නේ ජනතාවට භාණ්ඩ හා සේවා ලබා දීමක් කරන්න. එහෙම බැරි වෙච්ච කට්ටිය තමයි භාණ්ඩ හා සේවල මිල ගණන් වැඩි කරන්න පටන් ගන්න. නැත්නම් අර විචල්්‍ය පිරිවැය ඉහළ යාමම කියන එක භාණ්ඩයක මිල වැඩිවීමට සාධාරණ හේතුවක් විදිහට ගන්න බෑ. මොකද ස්ථාවර පිරිවැය අඩු කිරීම තුලිනුත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩු ආවරණය කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ දේවල් හරියට ඔලුවට දාගෙන ව්‍යාපාරික වෙනවා නම් දක්ෂ ව්‍යාපාරික වෙන්න. හරි. එහෙනම් අපි යන් අපේ අද අලුත්ම කොටසට. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි. අද අපි කතා කරන්නේ විශේෂ දෙයක් නෙමෙයි ඇත්තටම සංවේදීතා විශ්ලේෂණය. මේක අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. මේ මම කිව්ව පොයින්ට් එකම තමයි තියෙන්නේ. සංවේදීතා විශ්ලේෂණය. ඒ කියන්නේ මේකදී අපි කතා කරන්නේ
භාණ්ඩයක විකුණුම් මිලේ සිදුවන වෙනසක් නැත්නම් මේ විචල්්‍ය පිරිවැය සිදුවන වෙනසක් නැත්නම් විකුණුම් පරිමාණයේ සිදුවන වෙනසක් කොහොමද ඒකක දායකයට බලපෑමක් ඇති කරන්නේ සමච්ඡේද ලක්ෂයට ආරක්ෂකාන්තිකයට කොහොමද බලපෑමක් ඇති කරන්නේ කියන එකයි මේ සංවේදීතා විශ්ලේෂණයෙන් කතා කරන්නේ. මෙතනින් පස්සේ තියෙන ඔක්කොම අභ්‍යාස තියෙන්නේ මෙතනින් පස්සේ කියලා කියන්නේ මේක කියා දෙන්න දෙයක් නැහැ ගාණක් හදන්න තියෙන ඊට පස්සේ ඔක්කොම තියෙන අපිට අභ්‍යාස ටික සාකච්ඡා කරගෙන යන්න. හරි. අපි එහෙනම් වෙලාව නාස්ති කරන්නේ නැතුව කෙලින්ම ඒකට යන්න. මොනවා හරි අපහසු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අපි ටික සාකච්ඡා කරමු. ටියුට් එකේ එන පිටු අංක 13 සංවේදීතා විශ්ලේෂණය. විකුණුම් මිල විකුණු පරිමාව යනාදී විචල්යන්ගේ වෙනස් වීම කෙරෙහි ලාභය විචල්යන්ගේ වෙනස් වීම ලාභය කෙරෙහි ඇති කරන බලපෑම පැහැදිලි කරන විශ්ලේෂණයේ වින්න අදහස් වේ. මෙහිදී එක් විචල්යයක වෙනස් වීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර අනිකුත් සාධක ස්ථාවරයි උපකල්පනය කරේ. කියන්නේ එකපාරකට එකක් වෙනස් වෙනවා කියලා විතරයිලු මේකෙදි උපකල්පනය කරන්නේ. අර ඉල්ලුම් නීතිය වගේනේ. නීතිය කියලා කියන්නේ ඒක ටික වැඩන්නේ. විකුණු මිල වෙනස් වීම. අපි බලමු විකුණු මිල වෙනස් වුණොත් මොකද වෙන්නේ කියලා. අපි ඇත්තට මේක කතා කරන්නේ විචල්්‍ය පිරිවැය ඔක්කොම දාලා නෙමෙයි. විකුණු මිල වෙනස් වීම, විකුණු පරිමාණය වෙනස් වීම අන්න ඒ දෙකෙන් තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් ඔයගලන්ට අනිත් දේවලුත් හදා ගන්න පුළුවන්. බලන්න ප්‍රශ්නයක් තියෙනවා 27. සිසිර සීමිත සිසිර සමාගම P නැමැති භාණ්ඩ නිෂ්පාදනය කරන අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරයේ පොත්වලින් පහත සඳහන් ඇස්තමේතු කළ තොරතුරු පුටා ගන්න ලදී. කියලා අපිට ඔන්න ඒකක විකුණු මිල, ඒකක ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු අනිකුත් වගේ දීලා තියෙනවා. මේවා ඒකක වෙන්න ඕනේ මේ තොරතුරු ටික. මේ ඔක්කොම ඒකක මම ඒක වෙනම ලියන්නම්. මාසික ස්ථාවර පිරිවැය 240000යි මාසික විකුණු මේකක 32000යි කියලා තියෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා කෑලි පහක් අහලා තියෙනවා. ඒකක දායකය, සමච්ඡේද ලක්ෂය, ආරක්ෂකාන්තික එකක ගන්න ශුද්ධ ලාභය. හරි. අපි මේක ලියනකොට මත් එක්ක පොඩ්ඩක් මේක හදන්න. අපි මේක ලියනකොට මෙහෙම ලියමු. මම මුලින් ප්‍රශ්නේ අරගෙන ඉන්නම්. පොඩ්ඩක් ඉන්න තප්පරයක් දෙන්න මට. හරි. මම ප්‍රශ්නේ නම් ගෙනාවා ඔන්න. හරි. මේක හදනකොට අපි මෙහෙම කරමු. ඔයා මේක හදනකොට පොත ඔයා ලියන පොත නැත්නම් කොලේ දෙකකට බෙදා ගන්න. දෙකකට බෙදාගෙන 1 2 3 4 මෙන්න මේ ප්‍රශ්න 4ට උත්තර කොලේ එක පැත්තක කරමු. ඒ කියන්නේ මම මෙහෙම දෙකකට බෙදා ගන්නවා. පිටුව මගේ. ඊට පස්සේ මම 1 2 3 4 මේ 1 2 3 4ට උත්තර මේ පැත්තේ ගන්නවා එක පැත්තක. හරි. හරි. අපෙන් අහලා තියෙන්නේ මුලින්ම ඒකක දායකයෙක්. මේවා ළමයි මේක ඒකක වෙන්න ඕනේ මේ දෙකත්. ඒකක. හරි. එතකොට මම මෙතනම ලියා ගන්න මොකද මට පෙර වැඩ පාටු වැඩ කරන්න අමාරුයි මේ තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට බලන්න අපේ ඒකක විකුණුම් මිල රුපියල් 35යි, ඒකක ඍජු ද්‍රව්‍ය 8යි, ඒකක ක්‍රමය 5යි, ඒකක අනිකුත් 2යි. ඒ කියන්නේ අපේ මුළු ඒකක යට අදාළව විචල්්‍ය පිරිවැය තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා. ඒකක එක කීයද? 15යි නේ. පිරිවැය රුපියල් 15යි. හරි. එතකොට ඔයාට ඔයාගේ ඒකක දායකය හොයාගන්න පුළුවන් නේද? ඒකක විකුණුම් මිල රුපියල් 35යි නම් ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 15යි නම් අපිට අපේ ඒකක දායකය හොයාගන්න පුළුවන් කීයද? හරි. අංක 2ට උත්තරේ බලමු අපි. සමච්ඡේද ලක්ෂය ඒකක. සමච්ඡේද ලක්ෂය ඒකක අහලා තියෙනවා. හරි. අපි එකත් හොයමු. ඔයාලට පුළුවන් මේක හදාගෙන යන්න. දැන් ඔයගොල්ලෝ කල්පනා කරේ මේකේ සංවේදීතා විශ්ලේෂණයක් ඕක කියලා. ඇත්තටම මේක කියා දෙන්න තරම් දෙයක් නෙමෙයි මාතෘකාව විතරයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක සමච්ඡේද ලක්ෂය. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකයෙක්. ස්ථාවර පිරිවැය බලමු මට මතකද 240000යි. ඒකක දායකයෙ 20යි. ඒකක 12000ක් කියලා එනවා. අංක 3 ආරක්ෂකාන්තික ඒකක. ආරක්ෂකාන්තික ඒකක. අපේක්ෂිත අලවි ඒකක වලින් අඩු කරනවා සමච්ඡේද ඒකක. අපේක්ෂිත අලවි ඒකක 32000යි නේ. මාසික විකුණුම ඒකක 32000යි නේ. එතකොට අපිට අපේක්ෂිත විකුණුම ඒකක 32000ක් කියලා ගන්න පුළුවන්. අපේක්ෂිත විකුණුම ඒකක ගණනෙන් අඩු කරනවා සමච්ඡේද ඒකක 12000. එතකොට එන ආරක්ෂකාන්තික ඒකක වලින් කීයද? ඒකක 20000ක් කියලා නේද? ඒකක 20000ක් කියලා ඔන්න එනවා.
ඊට පස්සේ අංක 4 මට මතක විදිහට ලාභය. ඔව්. ශුද්ධ ලාභය අහලා තියෙන්නේ. අපි එක ගමු ආරක්ෂකාන්තික ඒකක ගණන වැඩි කරමු ඒකක දායකයේ. ආරක්ෂකාන්තික ඒකක 20000යිනේ. එතකොට අපේ ඒකක දායකයේ තිබ්බා 20යිනේ. එතකොට අපිට එන උත්තරයක් රුපියල් ලක්ෂ 4යිනේ. රුපියල් ලක්ෂ 4යි කිය. අමාරු නෙමෙයි ටක් ගාලා කර හැකියි. හැබැයි මේකේ තියෙන ගැටලුව ඕගොල්ලෝ දැන් මේ ගානක් ලේසියි කියලා ඉතින් මේක හදන්න පුළුවන් කියලා වැඩක් නැහැනේ කියලා හිතන්න එපා මේක. මේකේ තියෙන ප්‍රශ්න කරකෝල වගේ තමයි තියෙන්නේ. ඒක නිසා මේ පාඩමේ තියරි කියා දෙනකොට අපි ගොඩක් සරල උදාහරණ පාවිච්චි කරනවා. නමුත් මේකේ අභ්‍යාස අහනකොට සංකීර්ණව කරලා දෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේකෙන් ගණන් හදන්න ඕනේ. මේකෙන් ගණන් හදන්න තමයි පුළුවන්. එතන පරාසය වැඩි වෙන්නේ. හරි. අපි එතකොට ඔන්න 4 හැදුවා පළවෙනි 4ම හැදුවා. බලන්න අපි ඊළඟට අහලා තියෙන්නේ මොකක්ද? ඒකක විකුණුම් මිල රුපියල් 45 දක්වා වැඩි කිරීමට අලෙවි කළමනාකරු අපේක්ෂා කරයි නම් එම වෙනස් වීමට පසු. එතකොට ඔයාලට මතක ඇති අපි මේ විශ්ලේෂණයේදී කරන ප්‍රධාන උපකල්පනය තමයි එක විචල්යයි වෙනස් වෙන්නේ කියලා. ඔයාලට මතක ඇතිනේ. මම මෙතන නෑනේ. ටියුට් එකේ එක තිබ්බේ. එකපාරකට එකක් විතර වෙනස් වෙන්නේ. එතකොට විකුණුම් මිල වැඩි වෙනවා. අනිත් දේවල් ස්ථාවරයි. ඒ කියන්නේ විචල්්‍ය පිළිවෙත් වෙනස් වෙන්නේ නෑ. අපේ විකුණුම් මිල තමයි වැඩි වෙන්නේ. එතකොට ඔයා හිතලා බලන්න වගේ ඒකක දායකයෙක් කීයක් වෙනවද කියලා. ඒකක දායකයෙක් කීයක් වෙනවද කියලා. ඇත්තට ඒකක දායකයෙක්. මේක හොයන්නේ නව විකුණුම් මිල. හරින අරක කෙලින්ම ලියන්න කලින් ලිව් එක කෙලින්ම ලියන්න. නව විකුණුම් මිලෙන් අඩු කරන්න නව මේ විචල්්‍ය පිරිවෙන්. ඒකක විචල්්‍ය පිරිවෙන් අඩු කරන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ ගානේදී විකුණුම් මිල වෙනස් වුණා 45 දක්වා වැඩි වුණා. ඒක නිසා අපි නව විකුණුම් මිලට 45 ගමු. හැබැයි අපේ විචල්්‍ය පිරිවෙන් වෙනස් වුණේ නෑනේ. විචල්්‍ය පිරිවෙන් කීයද? රුපියල් 15ම තමයි. එතකොට අපි නව දායකයෙක් කීයද? රුපියල් 25යිනේ. ඒතකොට 30යි. ඔයගලන්ට තේරෙනවද මේ රුපියලකින් දෙකකින් භාණ්ඩයක මිල ඉහළ යන එක මාර විදියට බලපානවා මේ ව්‍යාපාර ලාභයට. සමහරට ඔයා කඩේට ගිහලා ඉතුරු ගන්න නෑ කියන එක සමහරට කඩේ මුදලාලිට සෑහෙන්න බලපානවා. එයාගේ ලාභය ඉහළ යන. බස් එකේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල ගන්න නැහැ කියලා කියන සෑහෙන්න බලපානවා. මම කියන්නේ ඔය ගන්න කියලා. නමුත් ඒක සෑහෙන්න බලපෑමක් එල්ල කරනවා. ඊට අංක 2. ඔයාලට ඒක තේරෙයි දැන් මේ ගාන ඉවරුනාට පස්සේ. දෙවෙනි එක සමච්ඡේද ලක්ෂ්‍ය. සමච්ඡේද ලක්ෂ්‍යයත් අපි හොයමු. ස්ථාවර පිරිවේ අපේ ස්ථාවර පිරිවෙන වෙනසක් වුණේ නෑ නේද? 2,40,000ම තමයි. අපේ නවදායකය තියෙනවා. නවදායකය ඇවිල්ලා 30යි. එතකොට අපේ නව සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් වෙන්නේ 80000යිනේ. නෑ 8000යි. 8000යි. බලන්නකෝ. මේ රුපියල් 10ක වෙනස නිසා අපි කලින් ඒකක 12000ක් විකුණලා තමයි අපි ලාභත් නැති පාඩුත් නැති අවස්ථාවට ළඟා වෙන්නේ. දැන් රුපියල් 10කින් මිල වැඩි කිරීම නිසා අපිට 8000 විකුණන්න වෙන්නේ. ඒකට සමහර විට මේක ඔයා දැකලා ඇති අපි දැන් හිතන්න කෑම කඩයක් කියලා කෑම කඩේක කෑම පාර්සල් එකක මිල රුපියල් 50කින් වැඩි කළොත් එහෙම අපිට ඉස්සර කලින් 100 කස්ටමර්ස්ලා 100ක් ආව නම් දැන් ඉන්නේ 70යි. ඒකට අපිට බැලන කෙනෙකුට බැලුවට පේන්නේ අපෝ මේක සේල්ස් සෑහෙන්න අඩු වුණානේ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ ලාභය වැඩි වුණා. කියලා බලන්න. ඉතින් ඕගොල්ලෝ මේ දැනුම සහ ආර්ථික විද්‍යාවේ තියෙන ඔය නම්‍යතාවය අන්නේ පාඩම හිම හොඳට කියෝගෙන හොඳට කරොත් එම කවදා හරි දවසක දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් මේ. දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් මේ. තීරණ ගන්නෙක් නම් වෙන්න බැරි වෙයි. නමුත් දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් මේ. මේ දේවල් හොඳට ඉගෙන ගන්න. මේ ඇත්තටම වැදගත් ජීවිතේට. අංක 3 ආරක්ෂකාන්තිකය. ආරක්ෂකාන්තිකය ඒකක වලින් අහලා තියෙනවා. ඒකෙදිත් අපි හොයන්නේ අපේක්ෂිත විකුණුම් මේකක 32000යිනේ. මේ මාසෙදි බලාපොරොත්තු වෙන්නේ 32000ක් විකුණන්න පුළුවන් වෙවි කියලා. ඊට පස්සේ ඒකෙන් 8000ක් වික්කොත් තමයි ලාභත් නැත්තේ පාඩුත් නැත්තේ. එහෙනම් අපේ ආරක්ෂකාන්තිකය ඒකක වෙන්නේ අපි හිතන්නේ 32000ක් විකුණ ගන්න පුළුවන් වෙයි කියලානේ. ආරක්ෂකාන්තිකය වෙන්නේ එතකොට ඒකක 24000ක් බලන්නකො.
අංක 4ක් හොයමු. ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය කොහොමද හොයන්නේ? ආරක්ෂකාන්තිකේ මම දන්නවා මෙතන ඉන්නේ දැනටමත් හොයලා ඇත්තේ කියලා. ආරක්ෂකාන්තිකේ කෙනෙක් දෙන්නෙක් කරලා නැතුව ඇති. ආරක්ෂකාන්තිකේ ඒකක ගණන වැඩි කරනවා. ආරක්ෂකාන්තිකේ ඒකක 24000යි. ඒක වැඩි කරන්ද ඒකක දායකයෙක්. ඒකක දායකයෙ රුපියල් 30යි තිබ්බේ. අලු දායකයෙක්. 0.0.0.0යි 24 ඒවා තුනක් නේ. 4 වලත් 3 12න් දෙක දැන් එකක් විතරයි 3 වලත් 1 1 7. පේනව නේද? මේ රුපියල් 10 රුපියල් 10 වෙනස නිසා ලාභය 90කට 90කින් වගේ වැඩි වෙලා තියෙනවා. කලින් ලක්ෂ 4යි දැන් 7,20,000යි. ඉතින් අපි ගන්න සමහර තීරණ තමයි ඕකෙම අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මේ රුපියල් 10ක වැඩි වීම නිසා වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි රුපියල් 5කින් මිල අඩු කිරීම තුලින් අපිට සෑහෙන පාඩුවක් වෙන්න පුළුවන්. ඒක බලන්නේ මේ සංවේදීතා විශ්ලේෂණය. සංවේදීතා විශ්ලේෂණය. ඉතින් ඔගොල්ලෝ ව්‍යාපාරිකයෝ නම් ගෙදර අම්මා හරි තාත්තා හරි අයියා හරි අක්කා හරි ඔයගොල්ලන්ට පුළුවන් මේවට හදලා බලන්න. ඔයගොල්ලෝ ගන්න තීරණ, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේ මිල ඉහළ දැමීම හෝ පහළ දැමීම වගේ තීරණ නිසා සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? හැබැයි ඒකට තොරතුරු ඕන වෙනවා ළමයි. මොකද අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕනේ දැන් ඔයා කෑම බත් බත් මොකක් හරි බත් කඩයක් නම් සමහර වචන කියවෙන්නේ නැහැ මගේ. බත් කඩයක් නම් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ඇවරේජ් ඇති දවසකට හෝ මාසෙකට බත් පැකට් කීයක් විකිනීද කියලා. ඒව තමයි මේ අපේක්ෂිත විකුණුම් මේක විදිහට වගේ ගන්න යන්නේ. ඊට පස්සේ ස්ථාවර පිරිවැය ටික පොඩ්ඩක් හදලා බලන්න ඕනේ. සාමාන්‍ය හැම මාසෙකම ඇවරේජ් විදුලි බිලක් එනවා ඇති රුපියල් 1000 මේ 2000 3000 4000 5000 වගේ ඇවරේජ් විදුලි බිලක් එනවා ඇති. ඒව ගන්න මධ්‍යයක් විදිහට. ඉතින් එහෙම අරගෙන තමයි බලන්නේ. හරි අපි බලමු ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ කියලා. ප්‍රෝමිලක්කම් 5 මිල වෙනස් වීම මත ලාභයට ඇති වූ බලපෑම. හරි. අපි ඒක ගමු. මම මේ අංක දැම්මට ප්‍රෝමිලක්කම් තමයි තියෙන්නේ. අංක 5 ලාභය මොකද වෙලා තියෙන්නේ? කලින් ලක්ෂ 4ක ලාභයක් ඉතිරි දැන් 7,20,000ක් වෙලා තියෙනවා. ලාභය රුපියල් 3,20,000කින් වැඩි වේ. ලාභය රුපියල් 3,20,000කින් වැඩි වී ඇත. මේක ලියා ගන්න. ඊට පස්සේ දැන් ඔයාලට මේ අපි කතා කරපු සංවේදීතා විශ්ලේෂණේ මම මේ සරලම උදාහරණයක් එක්ක තමයි පාඩමට අවතීර්ණ උනේ. එතකොට අපි ඉගෙන ගන්න දේ තමයි මේකේ ඒකකයක අනිකුත් සාධක ස්ථාවරව තියෙනකොට ඒකකයක විකුණුම් මිල වැඩි කළොත් අනිකුත් සාධක ස්ථාවරව තියෙනකොට ඒකකයක විකුණුම් මිල වැඩි කළොත් ඒකක දායකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට පස්සේ සමච්ඡේද ලක්ෂය මොකද වෙන්නේ? අඩු වෙනවා. ආරක්ෂකාන්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලාභය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්න ඔක තමයි මේකේ නිගමනය. ඒකම තමයි මේක අනිත් පැත්ත වෙන්නේ. බැරි වෙලාවත් ඒකක විකුණුම් අනිකුත් සාධක ස්ථාවරව තියෙද්දි ඒකක විකුණුම් මිල අඩු කළොත් අපේ ඒකක දායකය නම් අඩු වෙනවා. ඒකක දායකය අඩු වෙනවා කියන්නේ සමච්ඡේද ලක්ෂය වැඩි වෙනවා. සමච්ඡේද ලක්ෂය වැඩි වුණා කියන්නේ ආරක්ෂකාන්තිකේ අඩු වෙනවා. ආරක්ෂකාන්තිකේ අඩු වුණා කියන්නේ ශුද්ධ ලාභයේ අඩු වෙනවා. ඕක තමයි වගෙන් අහන්නේ. අපි යන් ටියුට් එකට. හරි බලන්න මේකේ තව ප්‍රශ්නයක්. හරි ටියුට් එකට යන් අපි. මේකේ තව ප්‍රශ්නයක් දාලා තිනවා පරිමාවට අදාළව අපි ඒකත් කතා කරලා මේ පල්ලෙහා තියෙන chart එකට යන්. මේ જાතියේ කියන්නේ මම ඔය දැන් කලින් ටිකේට කලින් කිව්වේ ඒකක විකුණුම් මිල වැඩි වුණොත් ඒකක දායකයේ වැඩි වෙනවා. ඔන්න ඔය කතාව සත්‍ය විදිහට මීට කලින් අහලා තියෙනවා LL papers වල. මීට කලින් අහලා තියෙනවා. ඒකක විකුණුම් මිල වැඩි කිරීම තුලින් සමච්ඡේද ලක්ෂය අඩු වේ. සත්‍යද අසත්‍යද? ඔය වගේ ප්‍රශ්න අහනවා. මම මේ කිව්ව සෙට් එක තමයි අහන්නේ. ඒකක දායකයට මොකද වෙන්නේ? ආරක්ෂකාන්තිකයට මොකද වෙන්නේ? සමච්ඡේද ලක්ෂයට මොකද වෙන්නේ? ලාභයට මොකද වෙන්නේ? හතරයි. ඔය හතර තමයි අහන්නේ. හරි. අපි බලමු පරිමාව වෙනස් වුණොත් මොකද වෙන්නේ කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් අරගෙන ගිහින් සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 28 සීමිත සිසිර සමාගමේ විකුණු ප්‍රමාණය ඒකක 32000 සිට 25000 දක්වා අඩු වූයේ නම් අපෙන් අහලා තියෙන ප්‍රශ්න දෙකයි. එකක් තමයි නව ආරක්ෂක අන්තිකය, අනිත් එක නව ලාභය. හරි අපි බලමු නව ආරක්ෂක අන්තිකය කීයද කියලා. නව
ආරක්ෂක ආන්තිකය. එතකොට ළමයි දැන් මේ ප්‍රශ්නේ හදනකොට ඕගොල්ලෝ ඒකෙදි සලකන්නේ මෙන්න මේ රෝම ඉලක්කම් පහට අදාළව නෙමෙයි ඈ. මේක නෙමෙයි. ගාන කිව්වම සලකන්නේ මේ ටික. මේ තියෙන ගාන ඈ. මේක තමයි ගාන. මේ පල්ලෙහා තියෙන ප්‍රශ්න. දැන් සමහරව අහනවා 45 දක්වා වැඩි කරපු එකක් ගන්නවද කියලා. එහෙම නෙමෙයි. මේක තමයි ගාන. ගාන කියන්නේ මේ ටික. මේ ටික බලාගෙන තමයි ඒකට උත්තර දෙන්නේ. එතකොට මේකේ තියෙන 32000 සිට 25000 දක්වා අඩුයිනේ. ආරක්ෂකාන්තිකයේ ඒකක වලින් අපිට හොයාගන්න පුළුවන් අපේක්ෂිත විකුණුම් මේකක පුරු කැත ඇති ගණන් ගන්න එපා. ඉතින් ලස්සන ලියන්න අමාරුයි. අපේක්ෂිත විකුණුම් මේකක වලින් අඩු කරන්න සමච්ඡේද ඒකක. සමච්ඡේද ඒකක. අපේක්ෂිත විකුණුම් මේකක 25000යි දැන්. සමච්ඡේද ඒකක ගන්න ප්‍රශ්නයක් උනේ නැහැ. ඒක මේ ඒකක 12000ම තමයි මෙතන තියෙන්නේ. කලින් අපි හෙව්වේ. ඒකක 13000යි. ප්‍රෝමිලක්කන් දෙක අපෙන් අහනවා නවලාභය. නවලාභයත් හොයන්න පුළුවන් ඔයාට මම අර ලේසි විදියට ගන්නේ ආරක්ෂකාන්තිකය ඒකක ගණන වැඩි කිරීම ඒකක දායකය. ලේසි විදිය මම ගත්තේ ආරක්ෂකාන්තිකය ඒකක 13000යි කලින් හොයාගත්තා උඩ එකෙන්. ඒකක දායකයේ කලින් හදපු උත්තරේ තියෙනවනේ. කීයද? 30යි 20යි 20. ඉතින් රුපියල් 2,60,000ක් කියලා න උත්තරේ. රුපියල් 2,60,000යි. එතකොට බලන්න මේ විකුණුම් පරිමාව වෙනස් වීමත් ව්‍යාපාරයට බලපෑමක් එල්ල කරනවා. මේ දෙක ලියා ගන්න ඉක්මනින් ලියා ගන්න කට්ටිය. හරි. අපි ඉස්සරහට යන්නේ. අපි ටියුට් එකට යමු. බලන්න විකුණුම් මිල සහ විකුණුම් පරිමාව වෙනස් වීම සමච්ඡේද ලක්ෂ්‍ය හා ලාභය කෙරෙහි ඇති කරන බලපෑම පහත වගුව මගින් සාරාංශ කර දැක්විය හැකිය. හරි මම අර ඔක්කොම දාලා නැහැ. නමුත් මෙතන දෙකක් විතරක් දාලා තියෙනවා. විකුණුම් මිල වැඩි වීම. විකුණුම් මිල වැඩි වුණොත් මේක එකක් විතරක් මතක තියාගන්න. විකුණුම් මිල වැඩි වෙන්න සමච්ඡේද ලක්ෂ්‍ය අඩු වෙනවා. ඒකට හේතුව ඒකක දායකයේ වැඩි වෙන එක. ඒකක දායකයේ වැඩි වෙන ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්නය අහන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඔයගෙන් අහන්න පුළුවන් සමච්ඡේද ලක්ෂ්‍ය අඩු කරගන්න පුළුවන් ආකාර මොනවද කියලා. ඒක තමයි ඒකක දායකයේ වැඩි කිරීම. ඒකක දායකයේ දැන් විකුණුම් මිල වැඩි කරන්න අනිකුත් සාධක ස්ථාරයි කියන්නේ ඒකක දායකයේ වැඩි වෙනවා. ඒකක දායකයේ වැඩි වෙන්න ඒ කියන්නේ අර හරියට ගන්නගේ වැඩි වෙන්න උත්තරේ අඩු වෙනවා. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය අඩු වෙනවා. එකක් විතරක්වත් බලා ගන්න. විකුණු මිල වැඩි වුණොත් සමච්ඡේද ලක්ෂ්‍ය නම් අඩු වෙනවා. ශුද්ධ ලාභේ නම් වැඩි වෙනවා. බැරි වෙලාවත් හරි විකුණු මිල අඩු වුණොත් සමච්ඡේද ඒක ගන්න වැඩි වෙනවා. ශුද්ධ ලාභේ නම් අඩු වෙනවා. හැබැයි ඔයා බලන්න විකුණුම් පරිමාව වැඩි වුණත් අඩු වුණත් සමච්ඡේද ලක්ෂ්‍යයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කලින් මාන 30,000ක් විකුණන්න බලාපොරොත්තු වෙන් හිටියා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විකුණුම් මේකක සංඛ්‍යාව 25000 දක්වා අඩු වුණා කියලා අපේ සමච්ඡේද ලක්ෂ්‍යය මුකුත් උනේ නැහැ. සමච්ඡේද ලක්ෂ්‍යය ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ පරිමාව වෙනස් වුණා කියලා. අපි විකුණන ප්‍රමාණය අඩු වැඩි කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ එතන. ඒකෙනුත් එකක් හයිලයිට් කරගන්න. අපි යන් ඉතුරු ගණන් වලට. සීමිත බලන්න මේක කරන්නේ. මට ප්‍රශ්න අංක 30ට යන්න. දැන් තියෙන ඔක්කොම ප්‍රශ්නනේ දැන් තියෙන්නේ වැඩක් නැහැ නේ කියලා හිතන්න නම් එපා. එහෙම කවුරු හරි ඉන්නවනම් කමක් නැහැ. ඕගොල්ලෝ ලීව් වෙලා හරිද? කමක් නැහැ ඔයගොල්ලෝ ලීව් වෙලා නැත්තම් ලීව් වෙන්නේ නැතුව මෙහෙම ඉන්න ගමන්ම දැන් මම මේ කියන්නේ මේක වැඩක් මේ දැන්
තියරි ටික ඉවරයිනේ කියලා වැඩක් නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් මේක මෙහිම ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ ෆෝන් එකේ හරි ඒක තියෙන ගමන්ම ගිහිල්ලා හරි මේ ගණන් ටික හදමුකෝ බලන්න තනියෙන්. මේ ඒ කියන්නේ ස්ක්‍රීන් එක බලන්න නැතුව තනියෙන් හදන්නකෝ. ඊට පස්සේ අයින් දාපුවා. මොකද තනියෙන් හදාගන්න බෑ මේවා යම් යම් තැන් හැම ගානකම මොකක් හරි එකක් තියෙනවා. මේ මම දාලා තියෙන හැම ගානක්ම එහෙමයි. ඒ කියන්නේ ඔයාලට මේ 30 වෙනි ප්‍රශ්නේ හදුවා කියලා 31 හදන්න පුළුවන් වෙන්නේ නැහැ. හැම ගානකම වෙනසක් තියෙනවා. ඒක නිසා ඔයාලට මේ ගණන් ටික හදන්න වෙනවා. බලමු. ප්‍රශ්න අංක 30. එහෙම හිතන කෙනෙක් ඉන්නවනම් කරලා බලන්න අවුලක් නැහැ. මෙතනම තමයි මට හදන්න වෙන්නේ. හරි බලන්න ප්‍රශ්න අංක 30. පාසලක සුබ සාධක සංගමයකට ආධාර පිණිස ප්‍රදර්ශනය කිරීමට යෝජිත නාට්‍ය සංදර්ශනයකට පහත් තොරතුරු අදාළ වේ. කියලා අපිට ඔන්න තොරතුරු දීලා තියෙනවා 6. ඊට පස්සේ අවශ්‍ය වන්නේ නරඹන්නෙකුට අදාළ දායකය. අංක 2 අපේක්ෂිත නරඹන්නන් සංඛ්‍යාව සහභාගී වූයේ නම් ලාභය හෝ අලාභය. මේ වගේ ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා. අපි ප්‍රශ්න අංක දාලා එකිනෙකට උත්තර ටික ගමු. හැබැයි මේක කරන්න නම් අපිට ප්‍රශ්න කියවන්න වෙනවා. සමහර ගණන් තියෙනවා අපි ගාන කියවන්නේ නැතුව අතිරේක තොරතුරු දිහා බලලා අවශ්‍ය වන්නේ කාගෙන ගාන අතර. දැන් මේ වගේ ප්‍රශ්න වල එහෙම බෑ. ගාන කියවන්න වෙනවා. කියවන ගමන් ඔයාලට පුළුවන් පැන්සලක් අරගෙන නැත්නම් මොකක් හරි highlight pen එකක් හරි අරගෙන වැදගත් කොටස් ඔක්කොම මාක් කරගන්න. මේ ගණන් හදන්නේ එහෙමයි. වැදගත් පොයින්ට් ටික මාක් කරගන්න ඕනේ. බලන්න. එතකොට මේ උඩ කෑල්ලේ මුකුත් තිබෙන්නේ නැහැ වැදගත් තොරතුරක්. මේකේ නාට්‍ය සංදර්ශනයක් කියලා තියෙනවා. එච්චරයි. ඉතින් වෙන වැදගත් එකක් නැහැ. ප්‍රවේශ පත්‍රයක් 200 බැගින් අලෙවිකරන අතර. ඒ කියන්නේ විකුණුම් මිල. මේ තියෙන්නේ අලෙවිකරන අතර කියන්නේ විකුණුම් මිල. නරඹන්නන් සංඛ්‍යාව 800ක් එක් දර්ශනයකට. ඔන්න පොයින්ට් එකක් ළම. එතකොට දැන් ඒකක විකුණුම් මිල ඇහුවොත් 200යි. දැන් ටිකට් එක මිල තමයි ගන්න විකුණුම් මිල කිව්වම. අලෙවිකරන අතර නරඹන්නන් 800ක් එනවලු. හැබැයි එක දර්ශනයකට කියලා තියෙනවා. එතකොට සමහර විට දවසකට දර්ශන දෙකක් තියෙනවා නම් අපේක්ෂිත විකුණුම් මේක ගන්න 1600ක් වෙයි. දවසකට දර්ශන 3ක් පෙන්වනවා නම් මේ නාට්‍යයේ 800 ඒවා 3ක් වෙන්න ඕන අපේක්ෂිත විකුණුම් එක. මේ පොයින්ට් එක බලන්න. සමහර ගණන් දෙනකොට ඔය වගේ දෙන්නේ. දැන් බස් එකක දෙනකොට එක වාරයකට මගින් 20ක් ගෙනියනවා. මේ වගේ වාර 4ක් යනවා කියලා දුන්නොත් 4ෙන් වැඩි කරලා තමයි දවසකට අදාළව විකුණුම් මේක ගන්න හොයාගන්න වෙන්නේ. ඒ වගේ කල්පනාකාරී වෙන්න. ඒතකොට එක් දර්ශනයකට පැමිණෙති අපේක්ෂා කරේ. මෙතන දර්ශන කීයද කියලා නම් දීලා නැහැ. රෝමි ලක්කන් දෙක. නාට්‍ය කණ්ඩායමේ සමාජිකයන් 10 දෙනෙක් සිටින අතර 10ක් ඉන්නවලු කණ්ඩායමේ. එක් අයෙකුට එක් දර්ශනයකට 2500 ගාණ ගෙවනවලු. ඒතකොට ඔක්කොටම කීයද? 2500 ඒවා 10ක් 25000යි. මේක ඇවිල්ලා විචල්්‍ය පිරිවැද්ද ස්ථාවර පිරිවැද්ද? මට පුළුවන් මෙසේජ් එකක් දාන්න. මේ 25000 ස්ථාවර පිරිවැද්ද විචල්්‍ය පිරිවැද්ද? බැගින් ගෙවිය යුතුය. පස්වරු 6:30 ලෙස දර්ශන දෙකක් තියෙන. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේකේ අපේක්ෂිත විකුණුම් මේකක නැත්තම් අපේක්ෂිත ටිකට් අලවිය වෙන්නේ 1600යි කියන. දර්ශන දෙකක් වෙන්නනවා. බලන්න මේ ගානේ පොයින්ට් වලින් තමයි අපි මේ ගාන කියවගෙන යන ගමන් ඉන්නේ. එතකොට වැදගත් කොටස් ඔයා මෙහෙම ලියාගන්න. ඒක වාට් එක ටක් කරලා highlight කරනවා. මේ මම අවශ්‍ය කරන ඔක්කොම මේ ඉරියන් දෙගෙන යනවා. පහත වියදම්ද දැරීමට සිදුවේ. මට මේ 25000 මොකක්ද කියලා කියන්න. ප්‍රචාරණය, ප්‍රවාහන, ආහාර පාන. දැන් ඔය පොඩ්ඩක් හිතලා බලන්න අපිට ටිකට් එකට දාලා ප්‍රචාරණය කිව්ව හැකිද? බෑනේ. ප්‍රවාහන වියදම් බෑනේ. ආහාර පාන ටිකට් එකට දාලා බෑ. ඒ කියන්නේ මේ ස්ථාවර පිරිවැය. මේ තියෙන ස්ථාවර පිරිවැය කීක. ඒ වගේම තමයි මේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න කට්ටියට ගෙවන සල්ලි ටික ඒ රංගපාන අයට ගෙවන දානනේ. මේක අපිට ඒක ටිකට් එකට දාලා කියන්න බෑ. ඒකත් ඇවිල්ලා ස්ථාවර පිරිවැය. ඒකට මේකටම මෙතන තියෙනවා 25යි 10යි 35යි 35යි 5යි 40යි නේ 40යි 40යි මේ 25000යි ගත්තොත් එහෙම ඔක්කොම 65000ක් තියෙනවා 65000යි මෙතන ස්ථාවර පිරිවැය මේකත් එක්ක මේ ටිකයි මේකත් එක්ක මගේ එකතු වැරදි නම් කියන්න 25යි 25යි 50යි 60යි 65යි හරිනේ රෝමිලකම් 4 පැමිණෙන සෑම නරඹන්නෙකුටම රුපියල් 40ක් වැය කරමින් නාට්‍ය කණ්ඩායමේ විස්තර ඇතුළත් සමරු පොතක් විචාලේ පිරිවැය ඒ කියන්නේ අර නිකන් අර අපි අර සමහර තැන්වල ගයිඩ් එකක් මොකක් හරි දෙන්නේ ඒ වගේ අර සමරුවක් විදියට අපේ නාට්‍යයේ ඉන්න නළුවෝ ගැන ඒ වගේ පොඩි පොඩි මොකක් හරි කොළ කෑල්ලක් මොකක් හරි පොතක් දෙනවලු මේක ඇවිල්ලා විචාලේ පිරිවැය. ඒතකොට මම මේ ගානේ දැක්ක එක විචාලේ පිරිවැයද මම ඔව් මේකේ රුපියල් 200කට තමයි ටිකට් එකක් විකුණන්නේ මේ දක්වා ස්ථාවර පිරිවැය තිබ්බ 65000ක් අපේක්ෂිත පළවිය තිබ්බා 1600ක් විචාලේ පිරිවැයක් හම්බුණා 40ක එක් ප්‍රවේශ පත්‍රයකට 10 බැගින් වුණ තව විචාලේ පිරිවැයක් තියෙනවා 10 බැගින් නගර සභාවට ගෙවන්න වෙනවලු බද්දා
ඒ කියන්නේ ටිකට් ගන්න විකිණන ගන්න වෙන්නේ. විචල්්‍ය පිරිවැය. ප්‍රදර්ශන ශාලාව කිසිදු ගෙවීමකින් තොරව ලබා ගත හැකි වෙන එක වැඩ නැහැ. හරි. එතකොට ඔන්නවාට හම්බුණා වගේ විචල්්‍ය පිරිවැය ටික මම මෙතන සාරාංශයක් විතර තොරතුරු ටික ගන්නම් මෙතන පල්ලෙහාට. ඔයාටත් මතක නම් ගන්න නැත්නම් ප්‍රශ්නයක් නෑවම තියාගන්න. විකුණු මිල 200යි විචල්්‍ය පිරිවැය 50යි ස්ථාවර පිරිවැය මෙතින ඒකක ස්ථාවර පිරිවැය 65000යි අපේක්ෂිත අලවිය 1600යි. හරි. ඔන්න මම මගේ උත්තර ටික මට ඕන කරන දේවල් ටික මම පොයින්ට් කරගත්තා. ඔයා අනිවාර්යෙන් ගානක මේකන කරන්න ඕනේ නැහැ. මම මේක කළේ මට ඒකට මේ හැමතැනම ආයෙ පාරක් කියෝ කියෝ ඉන්න ඕනේ නැහැ. මගේ තොරතුරු ටික ඔක්කොම මෙතන තියෙනවා. මේ ටික තියෙනවා අපිට ගානක් හැදුවා හැකි. අපෙන් අහලා තියෙන ප්‍රශ්නක් එක නරඹන්නෙකුට අදාළ දායකයෙක් කීයද? 150. ඔයා ඕන්නම් හිතලා බලන්න ඔයා මේ ප්‍රශ්නේ තනියෙන් හැදුවා නම් ඔයා හදයි. නමුත් ඔයාලා සෑහෙන වෙලාවක් ගන්නේ මේ දේවල් කරන්න. ඒකයි මේ පන්තියක රැඳිලා ඉන්න එකේ වාසිය හෝ අවාසිය තියෙන්නේ. ඒක වගේ රෑන්ක් එකට තමයි බලපාන්නේ. මම නම් ඉතින් ඉස්සර හැමෝටම එන්න කියලා කිව්වා. ගොඩාක් කියන්නේ දැන් පන්තියේ ළමයි ඉන්නවා මම හිතන්නේ දැන් මේ අපේ පන්තියේ මේ දැන් ක්‍රියාශීලීව සම්බන්ධ වෙලා ඉන්නේ මේ ප්‍රමාණය වුණාට මේ ගෲප් ඔක්කොගෙම ගත්තොත් මම හිතන්නේ ඉන්නවා මේ සැලකියුතු මේ වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලෝ එක දවසයි දෙකයි වගේ ඔක්කොම හිටියේ. ඊට පස්සේ කට්ටිය ඉන්නවා පන්ති වල ඒගොල්ලෝ ඉතින් දන්න අය ඉන්නේ ගොඩක්. හරි. ඉතින් ඒ ඔක්කොම රෑන්ක් එකට තමයි බලපාන්නේ. ඕගොල්ලෝ මෙතන ඉන්නේ මෙතන ඉන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ රෑන්ක් එක අනිවාර්ය වෙනසක් වෙයි. ටෙස්ට් ස්කෝර් එක නැත්තම් වෙනස් වෙයි. අනිවාර්යෙන් අඩු වෙන්නේ නැහැ. අපි කරන්න පැය භාගයක් හරි ක්ලාස් එකක් වැඩියෙන් කරන්නේ වගේ රෑන්ක් එක ගැන හිතලා. හරි. බලමු එතකොට නරඹන්නෙකුට දාලා දායකයේ මම හදන විදිය ලියන්නේ නැහැ 200න් 50ක් අඩු කරලා ගන්න. ඒ කියන්නේ මේ සමීකරණ ලියන්නේ නැහැ. මේ උත්තරේ හදලා ගන්න රුපියල් 150. අංක 2. අපේක්ෂිත නරඹන්න සංඛ්‍යාව සහභාගී වූයේ නම් ලාභය හෝ අලාභය. හරි. දැන් මෙතනදී ලාභය හෝ අලාභය. ගද්දි අපිට ආරක්ෂකාන්තිකය කියන එකට වඩා මෙතනදී ඉක්මනට පහසුයි මුළු දායකය කියන අවස්ථාව ගන්න ඕන. මොකද ආරක්ෂකාන්තිකය හොයන්න ගියොත් සමච්ඡේද ලක්ෂ්‍ය ඉවත් හොයන්න බෑ. ඒ නිසා අපි ගමු මුළු දායකය ඍණ ස්ථාවර පිරිවැය කියලා. ස්ථාවර පිරිවැය නම් 65000යි. මුළු දායකය කීයද? ඒකක දායකය 150යි. ඒකක 1600ක් විකුණ ගන්න ටිකට් විකුණන්නේ අපි. මේක තමයි උත්තරය එතකොට. කැල් එකක් දෙනවනේ. 150 වැඩි කිරීම 1600 කියන්නේ 2,40,000යි. සෑහෙන ලාභයි. එක් ලක්ෂ 75,000යි. පුළුවන් කට්ටිය හදාගෙන මම මේ ලියා ගන්නත් දෙන්න ඕන නිසා මම මේ පොඩ ඉඳ ලියන්නේ. අංක 3 නාට්‍ය සංදර්ශන දෙකම පවත්වයි නම් එකක් තියෙනවා කියලා තියෙනවා. අපේක්ෂිත නර්මන සංඛ්‍යා සහභාගී ඒක හරි අපි ගත්ත එක හරි. නාට්‍ය සංදර්ශන දෙකම පවත්වන්නේ නම් සමච්ඡේදය වීමට නාට්‍ය සංදර්ශනයට පැමිණිය යුතු නරඹන සංඛ්‍යාව. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය ඔය අහලා තියෙනවා. ගොඩකින් අපි වැරදියට මේක ගත්තේ. පොඩි වරදක් වෙලා තියෙනවා නේ මෙතන. මෙතන තව පොඩි වරදක් වෙලා තියෙනවා ළමයි. මෙතන මේ රෝමි ඉලක්කම් දෙකේ තියෙනවා නාට්‍ය කණ්ඩායමේ සමාජිකයන් 10 දෙනෙක් සිටින අතර එක් අයෙකුට එක් දර්ශනයකට 2500යි. ඒතර දර්ශන දෙකක් තියෙනවානේ. එතකොට මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒතර මේ උත්තරේ වෙනස් වෙනවා. ඒතර මෙතන ආයේ මේ උත්තරේ දෙකෙන් වැඩි වෙනවා. ඒතර මෙතන 50000 වෙන්නේ. එතන වැරදි. ඒතර ස්ථාවර විරය පොඩ්ඩක් වෙනස් වෙනවා තව. 25යි 50 75යි 75 කියන්නේ 80යි 90ක් වගේ වෙනවනේ. 75යි 80යි 90 90000ක් වෙනවා.
අනිත් තැන් වල නම් අවුලන්නේ. කල්පනාවෙන් ඉන්න නැත්තම් මේක හම්බෙන එකක් නැති වෙයි ඊට පස්සේ. සමච්ඡේද ලක්ෂ්‍ය වන්නේ ස්ථාවර ක්‍රියා බෙදෙනවා ඒකක දායකයෙන් 150යි. 15. ටිකට් පත් 600යි. සමච්ඡේද මේ මොකද්ද මේ ස්ථාවර ක්‍රියා හදාගන්න අර කලින් සංදර්ශනයකට සංදර්ශන දෙකක් තියෙන හින්දා 2500 දෙකක් 5000 ගන්න ගෙවන්න. එතන පොඩ්ඩක් වැරදුනා පැටළුණා. හරි අංක 4 අපෙන් අහලා තියෙනවා ප්‍රදර්ශන ශාලාව සඳහාද රුපියල් 50000ක කුලියක් ගෙවීමට සිදු වූයේ නම් අපේක්ෂිත ලාභයම ලැබීමට ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ යුතු අගය. අර අපි කලින් ප්‍රශ්නෙකත් ඒක හැදුවේ. ස්ථාවර පිරිවැයට එකතු කරනවා අපේක්ෂිත ලාභය. අපි බලාපොරොත්තු වෙන ලාභය මේ අලාභය නෙමෙයි මේ අපේක්ෂිත ලාභය බෙදනවා ඒකක දායකයෙක්. ස්ථාවර පිරිවැය තිබ්බ 90000ක් අපි අපේක්ෂා කරන්නේ 50000 ඉන්නේ. නෑ. මේකේ ප්‍රදර්ශන ශාලාව සඳහාද 50000 කුලියක් ගේමට සිදු වූයේ නම් එතකොට නව ස්ථාවර පිරිවැයක් තියෙන මෙතන. නව ස්ථාවර පිරිවැයක් තියෙනවා 90000යි 50000යි. අපේ කලින් ලාභය කීයද? 1,50,000යි නේ. කලින් ලාභය 1,50,000යි නේ. ඉතින් ලාභය ඒක බෙදන්නේ ඒකක දායකයෙක්. ඒකක දායකයෙ 150යි. ඒක ගත්තොත් එහෙම 90000යි 50000යි කියලා කියන්නේ 1,40,000යි. ඒකට එකතු කරන්න 1,50,000ක් 2,90,000යි 1,934ක් එනවා. මොකද ටිකට් කෑල්ලක් විකුණන්න බෑනේ. භාග ටිකට් දුන්නේ නැහැ කිනේ. ටිකට් පත් 1,934ක් කියලා දැම්මම හරි. එහෙම ඒ කියන්නේ බෙදෙන්නේ නැති සංඛ්‍යා එන්න පුළුවන්. ප්‍රශ්න අංක 5 1934යි හරිනේ. ප්‍රශ්න අංක 5 නෑ. පක් වෙලාද මන්ද දුන්නා. අපෙන් ප්‍රශ්න අංක 4 අහලා තියෙන්නේ ප්‍රදර්ශන ශාලාව සඳහාද රුපියල් මෙතන මම හොයලා තියෙන්නේ වෙන මොකක්ද එකක්. ප්‍රදර්ශන ශාලාව සඳහාද රුපියල් 50000ක කුලියක් ගෙවීමට සිදු වූයේ නම් අපේක්ෂිත ලාභයම ලැබීමට මම හොයලා තියෙන්නේ ප්‍රවේශ පත්‍ර කීයක් විකුණන්න ඕනද කියලා. නමුත් අහලා තියෙන්නේ ප්‍රවේශ පත්‍රය අලෙවි කළ යුතු අගය කොපමණද කියලා. උත්තර දෙකක් මේක නෙමෙයි අහලා තියෙන්නේ. මම මේ දැන් ඕගොල්ලෝ මේක ලියාගත්තා නම් මේ ප්‍රශ්නෙටම පොඩි කෑල්ලක් ලියාගමු අපි. අලෙවි කළ යුතු ප්‍රවේශ පත්‍ර ගන්න කියලා. මං හෙව්වේ ඒක. කීයක් විකුණ ගන්න ඕනේද කියලා. ඒක ලියාගෙන ඉන්නකො ඊට පස්සේ අපි හොයමු.
හරි. එතකොට මේකේ මේ හතරවෙනි එකට තව කැලලක් එකතු වුණා. මම මේක හොයන්නම් මෙහෙම. දැන් අපෙන් අහලා තියෙන ප්‍රශ්න තේරුම් ගමුකෝ. ප්‍රදර්ශන ශාලාව සඳහාද 50000ක කුලියක් ගෙවීමට සිදුවේ නම් අපේක්ෂිත ලාභයම ලැබීමට ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ යුතු වගේ. කියන්නේ කීය ගානක ටිකට් එකක් විකුණන්නේ කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට මේක හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක මේ account ගිණුම් කරනදී කියා දෙන විදිහක් නෙමෙයි. මේක ඔයාලට පුළුවන් සාමාන්‍ය අර අපිට යන පිරිවැය ටික හොයාගන්න කීයකටද විකුණ ගන්න ඕනේ. සහ අර ලාභයම තියෙන්නත් ඕනේ. ඒකෙදි මම මෙහෙම දෙයක් කරනවා. දැන් මම දන්නවා අලෙවි කරන ටිකට් පත් ගන්න. මම දන්නවා ටිකට් කීයයිද විකුණන්නේ කියලා. අලෙවි කරන ටිකට් පත් ගන්න 1600යි. දැන් මට හොයාගන්න ඕනේ මේකට යන මුළු පිරිවැය කීයද නැත්නම් මට ලාභයත් එක්ක කීයක් හොයාගන්න ඕනේද කියලා මම හොයාගන්න මෙතන. මම ඒකට පාවිච්චි කරනවා අපේක්ෂිත ලාභය. අපේක්ෂිත ලාභය කීයද 1,50,000යි. ස්ථාවර පිරිවැය. නව ස්ථාවර පිරිවැය 1,40,000යි. අර 90,000යි 50,000යි දෙකේම එකතුව. ඊට පස්සේ ඒ කියන්නේ ඔන්න ලාභයත් අපි ගත්තා. ලාභයත් අපි ගත්තා. ස්ථාවර පිරිවැයත් අපි ගත්තා. ඊට පස්සේ අපි ගන්නවා විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැයයි දන්නවද ගන්නෙ? අනිවාර්යයෙන්ම ටිකට් එකක් 1,600ක් අපි විකුණන්න වෙනවනේ. විකුණන්න වෙනකොට අපිට අනිවාර්යයෙන්ම ටිකට් එකකට 50 ගානේ විචල්්‍ය පිරිවැයක් ගන්න වෙනවා. එතකොට මුළු ස්ථාවර පිරිවැය විදියට 1,40,000කුත් යනවා. තව මුළු විචල්්‍ය පිරිවැය විදියට යම්කිසි ගානකුත් වැය වෙනවා. අර ලාභයත් ඕනේ. උන් ඔය ටික ඔක්කොම හම්බ කරගන්න කීයේ ගානද විකුණන්න ඕනේ. ඒකනේ ඕනේ. මම මේ කියන එක තේරෙනවා නේද? තේරෙන්නේ නැත්නම් අහන්න. උදාහරණ අපිට එතකොට ලාභයත් ඕනේ, ස්ථාවර පිරිවැය ටිකත් ආවරණය කරගන්න ඕනේ, මේ මුළු විචල්්‍ය පිරිවැය ටිකත් ඕනේ. එතකොට ඒ ඔක්කොම විදිහට අපිට රුපියල් 3,70,000ක් තමයි ඕනේ කරන්නේ. 3,70,000ක් ඕනේ කරනවා අපිට ටිකට් විකුණ ගන්න වෙන්නේ 1,600යි. ඉතින් 3,70,000 1,600ෙන් බෙදුවා නම් අපේ ටිකට් එකක විකුණුම් මිල හොයාගන්න පුළුවන්. මේක මේ වෙනම ගිණුම් කරන වෙන ක්‍රමයක් නෙමෙයි. මේක ගණිතයේ හදන ක්‍රමයක් විද්‍යාව. ටිකට් එකක් රුපියල් 231.25කට වික්කනම් අපිට මේ ලාභයම හොයාගන්න තිබ්බා. ටිකට් පත් 1,600ක් විකුණලා. ප්‍රශ්නයක් අහලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේ මට කියවන්න තේරුමකුත් නැහැ. මේ ස්ක්‍රීන් එක බලන්නකෝ. ලාභය තියෙන්නේ 1,50,000යි. එතකොට මම මේ කියූප එක ඇහුන් නැද්ද දන්නේ? කැඩි කැඩිද ඇහුනේ? ලාභය 1,50,000 තියෙන්නේ. ඉතින් ලාභය 1,75,000 නෙමෙයි 1,50,000 තියෙන්නේ. එතකොට ඉතින් ආයේ ඉතින් ලාභය 1,75,000යිද කියලා අහන්න ඕනේ නැහැ නේද? අන්තිම ප්‍රශ්නේ ප්‍රවේශ පත්‍රයක මිල ඉහළ දැමීම කළ නොහැකි බැවින් නරඹන්නන්ට ලබා දෙන සමරු පොත ලබා නොදීමට තීරණය කළේ නම් ඉහත අංක 4ට අදාළව ලාභය කොපමණ අගයකින් වෙනස් වේද?
කියලා අපෙන් අහලා තියෙනවා. හරි. ප්‍රවේශ පත්‍රයක මිල ඉහළ දැමීම කළ නොහැකි නම් බැවින් නරඹන්නට ලබා දෙන සමරු පොත ලබා නොදීමට තීරණය කළේ නම් ඉහත අංක 4ට අදාළව ලාභය කොපමණ අගයකින් වෙනස් වේද? හරි ලේසි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ දන්නවා සමරු පොතක මිල රුපියල් 40යි නේ. අපි අලෙවි කරන්න බලාපොරොත්තු වෙන ටිකට් පත් 1600යි. ඉතින් අපේ ලාභය වෙනස් වෙන්නේ මේ ගානෙන්නේ. 40 ගානේ. ඔව් 40 ගානේ 1600කින්. මේක ආයේ ලාභය හොයලා එහෙම හදන්න ඕනේ නැහැ. මේ ගානේ වෙනස් වෙන්න ඕනේ 40 ගානේ 1600. 0.3යි. 6 වරක් 4 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 5යි 54000යි. සමරු පොත දුන්නේ නැත්නම් ඒකේ වාසිය අපිට හම්බ වෙනවනේ. ඉක්මනින් ලියා ගන්න. හරි නේද? දැන් මේ කියා දුන්න කොටස් ටිකට අදාළව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි අපි යම් ප්‍රශ්න අංක 31කට එනවා. ඒ වගේම එකක් තියෙනවා ඔයගොල්ලන්ට. හරි. ප්‍රශ්න දෙකක් තියෙනවා ටිකක් ලොකු ඒවා මම බැලුවේ ඒක. හරි අපි ඔන්න ඔය හදමු. ටිකක් වෙලා යයි නමුත් අපි ඒක හදමු. අපි යමු ප්‍රශ්නාංක 31ට. ටිකක් වෙලා යයි ඒකට. මොකද ඒකේ ප්‍රස්තාරයක් තියෙනවා තියෙන්නේ. ප්‍රශ්නාංක 31 බලන්න. කොළඹ පාසලක ආදිචි සංගමය වාර්ෂික සුවදහමුව සැලසුම් කරමින් සිටී. අද තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර තිබේ කියලා ඔන්න දීලා තියෙනවා. සුවදහමුව සඳහා රුපියල් 1,80,000ක් වැය කර ශාලාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර පහත වියදම්ද දැරීමට සිදුවනු ඇත කියලා ඔන්න තියෙනවා. හරි. එතකොට අපෙන් අහලා තියෙනවා කලින් වගේම තොරතුරු කීපයක්. මම මේකේ වැදගත් කොටස් ටික මාක් කරන්නම්. සුවදහමුව සඳහා රුපියල් 1,60,000ක් වැය කර ශාලාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර තමයි පහත වියදම්ද දරන්නේ. එතකොට මේ ශාලාවේ වියදම මෙතන දාලා නැහැ නේ. ඒ කියන්නේ ශාලාවත් එන්න ඕනේ මෙතන 1,60,000ක් කියලා. ඒක දාලා නැහැ. එතකොට ගොඩක් අය ගන්නකොට මේක ගන්න නැතුව ගනි. එතකොට මේ තියෙන ස්ථාවර පිරියව වෙන්න ඕනේ නේ. සැරසිලි, සංගීත කණ්ඩායම, පුවත්පත් දැන්වීම, රූපවාහිනී, මුද්‍රණ වියදම් ශාලාව. ඒ ස්ථාවර පිරියව වෙන්න ඕනේ. සහභාගී වන්නෙකුට ආහාර සඳහා 1000ක්. ඒක විචල්යයි. ඒ කියන්නේ සහභාගී වෙන පිරිසත් එක්ක වෙනස් වෙනවනේ. වැය වන අතර 200ක සමෘද්ධි ලැබුණා. ඒ කියන්නේ උන 1000යි 200යි විචල්්‍ය පිරියව වෙන්න ඕනේ. ටිකට් පතක් 2000ක මිලකට අලෙවි කිරීමට අපේක්ෂිතයි. ඒ කියන්නේ විකුණු මිල 2000යි. 600 දෙනෙකු සහභාගී වෙනවලු. ඒ කියන්නේ අපේක්ෂිත ප්‍රමාණය. අපේක්ෂිත දායකත්වය. අපේක්ෂිත ප්‍රමාණය කියලා ගමුකෝ. 600යි අතිරික්තයක් තියෙන මේක සමිතියක් වගේනේ. හරි. එතකොට මේකේ විචල්්‍ය පිරියව තියෙන 1200යිනේ.
විචල්්‍ය පිරිවැය 1200යි. ස්ථාවර පිරිවැය බලමු කීයක් තියෙනවද කියලා. 0යි 6යි 2යි 8යි 8යි 3යි 11යි 11යි 12යි 12යි 9යි 21යි 21යි 22කින් දෙක දැම්ම දෙකක් ඉතුරුයි 3යි 320000යිද 50යි 60යි 150යි 160යි 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 320යි. හරි මම උන් දත්ත ටික ඔක්කොම හොයාගත්තා. මේ විදිහට විකුණුම් මිල අපේක්ෂිත සහභාගී වන සංඛ්‍යාව විචාල්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය කියලා. අපෙන් අහලා තියෙනවා ප්‍රශ්න ටික සහභාගී වන්නෙකුට අදාළ දායකය කීයද? 800යි. නෑ ඔව් 800යි. මේ තොරතුරු ටික ලියාගන්න. මේ ටික තමයි වැදගත් ටික. අංක 2 සමච්ඡේදනය වීමට පැමිණි යුතු සමාජිකයන් ගණන හා වටිනාකම. සමච්ඡේද සහභාගී වන්නන් ගණන හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදනවා. ස්ථාවර පිරිවැය 3,20,000යි. ඒක බෙදන්න ඒකක දායකයින් 400යි. ඊට පස්සේ වටිනාකම අහලා තියෙනවා 800 sorry 400 වැඩි කරන්න 2000න්. ඒ කියන්නේ සමච්ඡේද ඒකක ගන්න වැඩි කරන්න ඒකක විකුණුම් මිලේ. මේ තියෙන්නේ සමච්ඡේද ඒකක මේ තියෙන්නේ ඒකක විකුණුම් මිල. රුපියල් ලක්ෂ 8යි. ලක්ෂ 8ක්. ඔව් ලක්ෂ 8ක් වෙනවා ළමයි. හරි ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. බලමු ඊට පස්සේ අහලා තියෙන්නේ අංක 3 600 දෙනෙකු සහභාගී වෙනාම අතිරික්තය. ඒ කියන්නේ ලාභය කියන තේරුම. මෙතන ලාභ අනුකරන ගස් සංවිධානයක ලාභය කියන්න බෑනේ. ඒගොල්ලෝ කියන්නේ අතිරික්තය කියලා. අතිරික්තයක් කියලා කියන්නේ ඉතින් ලාභය කියන තේරුම තමයි තියෙන්නේ. හරි. ආරක්ෂක ආන්තිකය ගන්නම් ඒකක වැඩි කිරීම ඒකක දායකය. දැන් මම මෙහිම ගන්න හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව මේ දැන් මම දන්නවනේ සහභාගී වන්නේ 600යි කියලා. සහභාගී වන්නන් සමච්ඡේදනය වෙන්න 400යි එන්න ඕනේ. එතකොට ආරක්ෂකාන්තිකය 200යිනේ. ඒක නිකම්ම ගන්න පුළුවන්. ඒකයි මම මෙහිම ගත්තේ. ඒකක දායකය 800යි. ඒතර ලාභය තියෙනවා 1,60,000ක්. මේ සූත්‍ර මේ සමීකරණ ටික පුළුවන් වෙන්න ඕනේ ළමයි. ආරක්ෂකාන්තිකයේ ඒකක වැඩි කිරීම ඒකක දායකය. අංක 4 ආරක්ෂකාන්තිකයේ ඒකක 200යි. මම ඒක හදන්නේ උත්තරේ දාන්න ආරක්ෂකාන්තිකයේ 200යි.
සම හරිනේ. හරිද ළමයි? මේ දක්වා හරිද? හරිනේ. පස්වෙනි එක අහලා තිනවා. මේක තමයි මම වෙලායයි කියලා කිව්වේ. සමච්ඡේද ප්‍රස්ථාරයක් ඇඳ පහත දෑ සලකුණු කරන්නලු. සමච්ඡේද ප්‍රස්ථාරයක් ඇඳ පහත දෑ සලකුණු කරන්න. සමච්ඡේද ලක්ෂය අපේක්ෂිත අතිරික්තය ආරක්ෂකාන්තිකයේ වටිනාකම. දැන් මේක මේ සමච්ඡේද ප්‍රස්ථාරයක් කිව්වට මේක දායකද සාම්ප්‍රදායිකද එහෙම කියලා නෑනේ. එතකොට ඔයා කැමති එකක් අඳින්න. දැන් මේකේ දත්ත ලකුණු කරනකොට පොඩ්ඩක් දැන් ඕගොල්ලෝ මෙහෙම දෙයක් කරන්න. අපිට ඇත්තටම මේක අර කලින් අපි කලින් දවසේ හැදුවේ කියා දෙන්න ඕන නිසානේ ප්‍රස්ථාරය අර එහෙම යන්නේ. දැන් මෙතනදී අපිට ඕනේ කරන්නේ ගාන හදන්න තියෙන අවශ්‍යතාවය. එතකොට ඔයා මේකෙදි අර දැන් මේකේ මොකද්ද අපේක්ෂිත සංඛ්‍යාව ඉන්නේ 600 දක්වානේ. දැන් මේකෙදි ඔයා ගන්න උපරිම ලක්ෂ ටික අඩු කරන්න. ඒ කියන්නේ ඕන්න ඔයාලට පුළුවන් 0.300 600 ගන්න. ඒ කියන්නේ උපරිම පරිමාණය ඒ කියන්නේ ගන්න පරිමාණය ටික උපරිම අඩුවෙන් අරගන්න. මොකද ගාන උපරිම සරල කරගන්න ඔයා. ඔයාට උත්තර ගන්න අවශ්‍ය නම් ඔයා පාවිච්චි කරන්න ඔයා හොයාගත්ත උත්තර. ඒ කියන්නේ අපි කැපෙන්න ඕනේ මුළු ආදායම් වක්‍රය මුළු පිරේ වක්‍රය ඡේදනය වෙන්න ඕනේ සහභාගී වන්නන් 400 දී. අන්න ඒ වගේ දත්ත පාවිච්චි කරන්න. අපි එහෙනම් ඒක ගහමුද ටක් ගාලා? මම මේ ප්‍රස්ථාරය පොඩ්ඩක් අරගන්නම්. ඔයගොල්ලෝ ප්‍රස්ථාරය ලකුණු කරන්න පටන් ගන්න පුළුවන් කට්ටිය. අනිත් එකේ මම පොඩ්ඩක් හදාගෙන එනකල් පොඩ්ඩක් ඉන්න ඉවසලා. හරි. මම ප්‍රස්ථාර කෑල්ලක් ගෙනාවා මෙතෙන්ට. හරි. අපි දැන් මේකේ බලමු කොහොමද ලකුණු කරන්නේ කියලා. අපිට මුලින්ම පොඩි chart එකක් හදා ගන්නත් වෙනවා. මම මෙහෙම ගන්නම්. ඒකක ප්‍රමාණය මම ගන්නම් Q විදිහට quantity කියන්න. බිඳුව ඕනේ. ආයෙ මම ගන්නම් 300 ආයෙ ගන්නම් 600 කියලා. ඇත්තටම ලක්ෂ දෙකක් තිබ්බත් ඇති මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගන්නම් විකුණුම් ආදායම TR විදිහට total revenue TR. අපේ විකුණුම් තිබ්බේ ඒකක විකුණුම් මිල තිබ්බේ 2000යි නේ. 2000යිනේ තිබ්බේ. බිංදුව 2000න් වැඩි කරාට පස්සේ බිංදුවයි. මේක දහස් වලින් ගමු. ඊට පස්සේ TFC ගත්තොත් එහෙම ස්ථාවර පිරිවැය තිබ්බේ 3,20,000යි. total variable cost එක බලමු අපි මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය තියෙන්නේ ඒකක විචල්්‍ය පිරිවැය 1200යි නේද? ඔව් 1200යි. බිංදුව 1200න් වැඩි කළාම බිංදුවයි. තුන්සිය හැටයි. පත්සිය විස්සයි. 320යි. මේ ඔක්කොම රුපියල් 1000 තියෙන ළමයි.
ලක්ෂ 2ක් මාක් කරගත්තාම ඇති ළමයි. මම පරිමාණය ගන්නකොට තිරස් අක්ෂය 80 ගානේ ගන්නවා. ඒ කියන්නේ එක කොටුවකින් 80ක් නියෝජනය වෙන්න ගන්නවා. ඊට පස්සේ තිරස් අක්ෂය මේ 200 ගානේ ගන්නවා. මම කොටුවකින් 80ක පරිමාණයක් අරගෙන තියෙන්නේ. මම මේක කොටු දෙකෙන් දෙකට දාගන්නවා මම නැත්තම් පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. කොටු දෙකෙන් දෙකට ගන්න. මේ පැත්තේ ඉඩ තියෙනවා. මම අදින්නද එන්න. මුලින්ම තියෙනවා බිඳුවේදී TR වක්‍රය අඳින්න යන්නේ. බිඳුවේදී බිඳුවයි 600යි. 300දී 600යි. ඊට පස්සේ 600දී 1200යි. හරි. ඒක අඳින්න බෑනේ. බිඳුවේදී බිඳුව කියන අවස්ථාවයි 300දී 600 කියන අවස්ථාවයි ගන්න. 300දී 600. 600 කියලා කියන්නේ දැන් මෙතන එන්නේ මෙන්න මේ හරියට එන්නේ 560 ධන 80 නේ. මෙන්න මේ හරියට එන්නේ. 600 එන්නේ මේ හරියට. ඔයගොල්ලෝ 600 මාක් කරන්න.
බිඳුවයි ඒකයි මම අරගෙන රේඛාව අඳිනවා. ඔන්න මම TR වක්‍රේ නම් ඇඳලා මම අඳින්නම් ස්ථාවර පිරවැයයි මුළු පිරවැයයි. ස්ථාවර පිරවැය ගත්තොත් 320යි. 320 කියලා කියන්නේ මේ හරිය. මේ තියෙන හරියටම 320 කියන තැන. PFC. ඊට පස්සේ මුළු පිරිවැය තියෙන්නේ 320යි 680යි 1040යි. මම ගන්න 320යි 1040යි. ඒක ලේසි. හොඳ වෙලාවට ඒක ලේසියට තියෙනවා. 320යි 1040යි. මේක උඩ කැලලත් ගන්න වෙනවනේ. 80යි. හරියට මම මේ අවසන් කරලා තියෙන තැනට පොඩ්ඩක් ඕනේ.
හරි මෙන්න මේ විදිහට තමයි වක්‍ර ටික එන්නේ. ඊට පස්සේ ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේක්ෂිත අතිරික්තය. මේ තියෙන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක. ඊට පස්සේ අහලා තියෙන තව එකක් තිබ්බා ආරක්ෂකාන්තිකයේ වටිනාකම. ආරක්ෂකාන්තිකයේ වටිනාකම තමයි මේ තියෙන්නේ. sorry. මේක තමයි අපෙන් අහලා තියෙන ප්‍රස්තාර. මේ අහලා තියෙන ටික විතරයි මම මාක් කළේ. ඔයගලන්ට ඉතින් ඕන තව ලාභ කොටස් අලාභ කොටස් වගේ මාක් කරන්නත් පුළුවන්. පරිමාණයට අඳින එක තමයි ඉතින් ප්‍රශ්නේ. ඉතින් ඒකයි අමාරු වැඩි නැත්නම් ඉතින් ඔයගලන්ට තේරෙනවා ඉතින් මම මේ කරන තැනත් එක්ක ප්‍රස්තාරයක් අඳින එක කොච්චර අමාරුද කියලා. හරි අපි මේක ඇතිනේ දැන් ලියාගත්තා. ඔයගොල්ලෝ කරන්නත් ඇතිනේ මම මේ වැරදි කරලා තිබිලා හදාගත්ත එක නේද? මේ විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ අපි සමච්ඡේද ලක්ෂ්‍ය 400 කැපෙන්න ඕනේ. ආදායම් රේඛාවයි වියදම් රේඛාවයි TCTR. ඊට පස්සේ අපේ TC ඉඳන් සිරස් අක්ෂය හමු වෙන්නේ 1040 දී TR වලින් නම් 1200 දී. ඒක තමයි අපි අපේක්ෂිත අතිරික්ත නැත්නම් අපේක්ෂිත ලාභය විදිහට ගන්නෙ. ඊට පස්සේ විකුණුම් ටිකයි අතර වෙනස තමයි ආරක්ෂකාන්තිකයේ වටිනාකම විදිහට ගත්තේ. හරි නේද? අපි ඉතුරු කොටස් වලට යන්න. තව ටිකක් ඉවර කරගන්න ඕනේ. තව ප්‍රස්තාරයක් තිබ්බම ඒක නම් හෝම්වර්ක් දෙනවා. ඒක අඳින්න ගියොත් එහෙම මට පිස්ස හැදෙනවානේ. හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 6 අහලා තිනවා සහභාගී වන සංඛ්‍යාව 500 දක්වා අඩුයි නම් ලාභය කෙරෙහි ඇති වෙන බලපෑම. ලාභය මොකද වෙන්නේ? මට ඒකේ උත්තරේ කියන්න පුළුවන් ඒක හදලා පෙන්වන්න වෙයිද? මෙහෙම ඇදුවොත් ඔයගලන්ට තේරෙන එකක් නෑ. ඒක නිසා මම ඒක හදලා පෙන්වන්නම්. අපි මුලින්ම නවලාභය හොයාගෙන ඉමු. නවලාභය ගත්තොත් ඒකක දායකයේ තියෙනවා කලින් ගානම තමයි ඒකක දායකයේ 800යි වෙනසක් වෙන්නේ නැහැ. නව ආකාරයේ වෙනස් වුණා. මොකද කලින් 600ක් ආවට දැන් 500යි නෙන්නේ. 500යි සමච්ඡේද ලක්ෂය 400යි. එතකොට ගත්තොත් එහෙම අපේ නවලාභය වෙන්නේ කීයද? 80000යි නේ. 80000යි නවලාභය වෙන්නේ. එතකොට අපේ පැවති ලාභය කීයද බලන්න. අපේ තිබ්බ ලාභය ඒ කියන්නේ අතිරික්තය 1,80,000යි නේ. 1,80,000යි තිබ්බේ දැන් 80000 වුණා. ඒ කියන්නේ මොකද උනේ? රුපියල් 80000කින් අඩුවිය. 80000 නෙමේ උත්තරේ ළමයි මේ ගත්තේ උත්තරේ නෙමේ. අපේ කලින් ලාභය තිබ්බා 1,80,000. මේ බලන්න. කලින් ලාභය 1,80,000යි තිබුණේ. දැන් නව ලාභය උනේ 80000. ඒ කියන්නේ ලාභය 80000කින් අඩු වුණා. ඒකයි මේ ලිව්වේ. නැත්නම් මේ හෙව්වේ උත්තරේ නෙමෙයි. මේ හෙව්වේ දැන් ලාභය. අර කලින් තිබ්බේ පැවති ලාභය. අපේ ලාභය 80000කින් අඩු වෙලා තියෙනවා. උත්තරේ වෙන්නේ ඒක. ප්‍රශ්න අංක 7. අතිරික්තය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් යෝජනා 3ක්. හරි. අතිරික්තය වැඩි කරගන්න යෝජනා මම කියන්න ඔයගොල්ලෝ ලියා ගන්න. එකක් තමයි ඒකක විකුණුම් ඒ කියන්නේ ලාභය වැඩි කරගන්න ඒකක විකුණුම් මිල වැඩි කිරීම. ඒකක විකුණුම් මිල වැඩි කර ගැනීම. ඒකක විචල්්‍ය පිරය අඩු කර ගැනීම. මුළු ස්ථාවර පිරය අඩු කර ගැනීම. ඔය තුන තමයි තියෙන්නේ. ඒකක විකුණුම් මිල වැඩි කිරීම, ඒකක විචල්්‍ය පිරය අඩු කර ගැනීම, මුළු ස්ථාවර පිරය අඩු කර ගැනීම. ඔය
3 තමයි තියෙන්නේ. ඒකක විකුණුම් මිල වැඩි කර ගැනීම, ඒකක විචල්්‍ය පිරිවැය අඩු කර ගැනීම, මුළු ස්ථාවර පිරිය අඩු කර ගැනීම. අපි බලමු ඊළඟ මොකක්ද ප්‍රශ්නේ කියලා. ප්‍රශ්න අංක 32 හෝම්වර්ක් එකක්, 33 හෝම්වර්ක් එකක්, අපි යන් 34ට. 32 33 හෝම්වර්ක්, අපි යන් 34ට. මොකද ඒ එකක ප්‍රස්තාරයක් තියෙනවා, ඒක අඳින්න ගියොත් එහෙනම් මට සෑහෙන ලාක් යනවා ඒක. ඒකට මට අනිත් දවසේ ප්‍රස්තාරය ඇඳලා හරි තිබ්බ හැකිනේ, මොකක් හරි කරගත්ත හැකි ඒක. හරි, ප්‍රශ්න අංක 34ට යන්. සීමිත ආලෝක සමාගම නිෂ්පාදනය කර අලෙවි කරන භාණ්ඩයකට පහත් තොරතුරු අදාළ වේ කියලා අපිට ඔන්න තොරතුරු කීපයක් දීලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා වර්තමාන හා ඊළඟ වසරේ දායකය. වර්තමාන හා ඊළඟ වසරේ දායකය අහලා තියෙන්නේ. ඔක්කොම එහෙමයි මේ හැම එකේම එහෙමයි. හරි, මම මේකත් අර කලින් වගේම කෑලි දෙකට කඩලා ලියන්නම්. ඒ කියන්නේ එක පැත්තක වර්තමාන අවුරුද්ද, අනිත් පැත්තේ ඊළඟ වසර කියලා. හරි, බලමු අපෙන් අහලා තියෙන්නේ මොනවද කියලා. අහලා තියෙන එක බැලුවා අපි. බලමු සීමිත ආලෝක සමාගම නිෂ්පාදනය කර අලෙවි කරන භාණ්ඩයකට පහත් තොරතුරු අදාළ වේ. ඒකක නිෂ්පාදන ඒකකයට අදාළ සත්‍ය තොරතුරු කියලා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, පොදු විචල්්‍ය පොදුකාරය, විකුණුම් මිල. එක් ඒකකයකට අමුද්‍රව්‍ය ඒකක 3ක් අවශ්‍ය වේ. මොනවද මන් තියෙන්නේ? වාර්ෂික ස්ථාවර පොදුකාර පිරිවැය ලක්ෂ 2ක් වන අතර අයවැයගත වාර්ෂික අලවිය ඒකක 8000කි. ඊළඟ වර්ෂයට අදාළ අයවැයගත තොරතුරු මෙසේය. 75000ක් වැය කර අතිරේක ප්‍රචාරයක් සිදු කිරීම, නව අමුද්‍රව්‍ය හඳුන්වා දීමක් මගින් එක් ඒකකයට අමුද්‍රව්‍ය පරිභෝජනය 2.5 දක්වා අඩු කිරීම. මේම කරුණු හැර අනිකුත් කරුණු වෙනස් නොවේ. හරි. එතකොට දැන් මේ අවුරුද්දේ තොරතුරු ගත්තොත් එහෙම, දැන් මම මෙතන වර්තමාන කියලා දාන්නම්. ඊළඟ වසර අපි ගත්තොත් එහෙම විකුණුම් මිල. විකුණුම් මිල ගත්තොත් 100යි, වර්තමානයේදී 100යි, ඊළඟ අවුරුද්දේදී 100යි, වෙනසක් වුනේ නැහනේ. ඊට පස්සේ ගත්තොත් විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය ගත්තොත් වර්තමානයේ 30යි, 20යි, 50යි, 50යි, 10යි, 60යි. ඊළඟ අවුරුද්දේදී වෙනස් වුණානේ. මොකද්ද වෙනස් වුනේ? නව අමුද්‍රව්‍යයක් හඳුන්වා දීමකින් එක් ඒකකයකට අමුද්‍රව්‍ය පරිභෝජනය 2.5 දක්වා අඩු කිරීම. එතකොට ඔයාලට බලන්න වෙනවා අමුද්‍රව්‍ය කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය වෙන්න ඕනේ. ඍජු ද්‍රව්‍ය 30ක් තියෙනවා. එතකොට ඔයා බලන්න අපේ මේ අවස්ථාවේදී එක් ඒකකයකට අමුද්‍රව්‍ය එකක 3ක් යනවලු මේ. අමුද්‍රව්‍ය 3ට තමයි මේ රුපියල් 30 කියලා කියන්නේ. එතකොට අමුද්‍රව්‍ය 2.5 දක්වා අඩු වුණොත් කීයක් වේද? මම කියන එක තේරෙනවද? අපි මේ වර්තමානයේදී ඍජු ද්‍රව්‍ය පිරිවැය රුපියල් 30යි. රුජු ද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍යනේ ඇත්තටම. අමුද්‍රව්‍ය එකක 3කට තමයි මේ රුපියල් 30 නේ. එක අමුද්‍රව්‍යයකට කීයද? 10යිනේ. එතකොට අපේ අමුද්‍රව්‍ය පරිභෝජනය 2.5 වුණොත් අපිට කීයක් යන්නේ? 25යි. කලින් 30ක් ගියාට ඊළඟ අවුරුද්දේ යන්නේ 25යි. ඊළඟ අවුරුද්දේ විචල්්‍ය පිරිවැය 55යි. එහෙම උනේ අර කලින් අමුද්‍රව්‍ය 3 ගියාට මේ අලුත් අමුද්‍රව්‍යයක් හඳුනා දීමකින් අමුද්‍රව්‍ය 2.5 දක්වා අඩු වෙලා. ඒ කියන්නේ 0.5කින් අඩු වෙලා. හරිනේ? 25ක් 25ක් කියන එක අරගෙන 25යි 20යි 45යි 45යි 10යි 55ක් කියලා ගත්තා. ඊට පස්සේ ස්ථාවර පිරිවැය ගත්තොත් එහෙම ලක්ෂ 2යි වර්තමානයේදී ඊළඟ අවුරුද්දේ 2,75,යිනේ. ඒ දිනේ අතිරේක 75,000ක් වැය වෙනවා කියන්නේ. අපේක්ෂිත අලවිය. අලවිය නම් වෙනසක් නැහැනේ 8,000යි. මේවා තමයි තොරතුරු ටික එතකොට. ලියා ගන්න මේ ටික. පදමුද බලන්න ඊට පස්සේ. විනාඩි 2ක් විතර දෙන්නම් ඔන්න හදන්න. හදන්න බලන්න දෙක තුනක්.
වර්තමාන අවුරුද්දේ දායකයෝ වෙන්නේ 40යි. ඊළඟ අවුරුද්දේ දායකයෝ වෙන්නේ 45යි. අංක 2 ගත්තොත් එහෙම සමච්ඡේද අලවිය ඒකක. ස්ථාවර පිරලා තිබ්බා ලක්ෂ 2යි වර්තමානයේ. ඒකක දායකයෝ 40යි. එතකොට ගත්තොත් 5000යි. ඊළඟ අවුරුද්දේදී සමච්ඡේද ඒකක ගණන ගත්තොත් එහෙම 2,75,000 ස්ථාවර පිරිවැය. නව දායකයෝ 45යි. හරි නේද මන්ද? අංක 3 ගත්තොත් එහෙම මේක බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් තමයි මම ඒක වටේට ගන්නේ. ආසන්න වශයෙන් දාන්න ළමයි. නැත්නම් ඔයා එන්නේ දශම උත්තරය හරි දාන්න ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියෙනවා ආරක්ෂකාන්තිකය අහලා තියෙනවා ඒකක වලින්. අපේක්ෂිත 8000යි 5000යි කියලා කියන්නේ ආරක්ෂකාන්තිකය 3000යි. ආරක්ෂක ආන්තිකය ඊළඟ අවුරුද්දේදී ගත්තොත් එහෙම ඒකක 1888ක්. ව්‍යාපාරයේ ලාභයට එළඹෙන වසරේ ඇති වෙන බලපෑම. ඒකට ඉතින් වර්තමාන අවුරුද්දේ ලාභය හොයන්න බෑනේ. එහෙම ගමු. නැත්නම් මේක හොයන්න පුළුවන් ඔයාලා ගමුනේ. වර්තමාන අවුරුද්දේ ලාභය හොයමු අපි ආවට සාමාන්‍ය ක්‍රමයට ගමු. මුළු දායකය ඍණ ස්ථාවර පිරිවැය ක්‍රමයට ගමු. මේකෙත් එහෙම ගමු මුළු දායකය ඍණ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය නම් 75000යි 2,75,000යි. මුළු දායකය වාගන්න ඕනේ. මේකේ ලක්ෂ 2යි. 45 වැඩි කිරීම 8000 නේ. මේකේ 40 වැඩි කිරීම 8000. 0.0.0.0.32යි. වර්තමාන අවුරුද්දේ ලාභය 1,20,000යි. ඊළඟ අවුරුද්දේ ලාභය 85,000යි. අපේ උත්තරේ වෙන්නේ දැන් බලන්න වර්තමාන අවුරුද්ද 1,20,000යි ඊළඟ අවුරුද්ද 85,000යි කියන්නේ ලාභය රුපියල් 35,000කින් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා. ඊළඟ අවුරුද්දේ ලාභය මොකද උනේ කියලා නේ ඇහුවේ. වර්තමාන ලාභය 1,20,000යි ඊළඟ අවුරුද්දේ ලාභය 85,000. ඒ කියන්නේ 35,000කින් අඩු වෙලා. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 35.
ප්‍රශ්න අංක 35 තියෙනවා සීමිත ජය සමාගම නිෂ්පාදනය කරන ඒ භාණ්ඩයට පහත් තොරතුරු අදාළ වේ කියලා. අපිට තොරතුරු කීපයක් දීලා තියෙනවා. මම ස්ක්‍රීන් එක මාරු කළේ නැහැ. අපි ඒකත් කරමු. ඒකෙත් පොඩි ලාභ පරිමාණ සටහනක් කාලා තියෙනවා. ඒක එච්චර අමාරු නෑ කරන්න. අනිත් දවසෙත් මේ වගේම වෙලාවක් මම කරනවා. මොකද මේක ඉවර කරගන්න එපා. දැන් අනිත් පාඩම පටන් ගන්නත් තියෙනවනේ. තව එක පාඩමක් තියෙනවා අපේ ඊට දවසේ. කොහොම වුණත් මේ මාස ඉවරෙද්දී ඉවර කරනවා. ඒක කොහොමද වෙන්නේ කියලා දාලා ඉවර වෙනවා. හරි. බලමු අපි අපෙන් අහලා තියෙන A හා B භාණ්ඩ දෙක සඳහාම දායක කුණු අනුපාතය. මේ තියෙන A භාණ්ඩයට දාලා තොරතුරු, මේ තියෙන B භාණ්ඩයට දාලා තොරතුරු. ඔක්කොම ටික තියෙනවා නේද? අපි නිකම්ම ගමු ලියලා. දායක කුණු අනුපාතය වන්නේ ඒකක දායකය බෙදීම ඒකක විකුණුම් මිල ඒකක විකුණුම් මිල වැඩි කිරීම 100. භාණ්ඩ දෙකක් තියෙනවා AB කියලා. ඒ භාණ්ඩේ බලමු. ඒ භාණ්ඩේ ඒකක විකුණුම් මිල 80යි, දායකයේ 20යි, විචාල පිරිවෙ 60යි කියන්නේ දායකයේ 20යිනේ. B භාණ්ඩේ ගත්තොත් එහෙම 100යි 30යි. B භාණ්ඩේ නම් ලේසියිනේ 30යි. ඒ භාණ්ඩේ ගත්තොත් එහෙම 0යි 4යි 25යි. අංක දෙක අපෙන් අහලා තියෙන්නේ මොනවද කියලා බලමු. ක්ෂණික හොයන්න ළමයි. වැඩිපුර ලාභ ලැබීමට හැකිවන්නේ කවර භාණ්ඩයේ නිපදවීමෙන්ද යන ලාභයේ සාපේක්ෂ වැඩි වීම සමග දක්වනවා. වැඩිපුර ලාභ උපයන්න වෙන්නේ මොන භාණ්ඩයේද කියලා අහනවා. අපි ඒකට ලාභය හොයමුනේ. ලාභය සමානයි මුළු දායකයේ ඍණ ස්ථාවර පිරිවැය. AB කියලා මම දෙකට බෙදා ගත්තා. ඒ භාණ්ඩය ගත්තොත් එහෙම මුළු දායකයේ වෙන්නේ 8000 වැඩි කිරීම 20 නේ. ස්ථාවර පිරිවැය වෙන්නේ නිකන් බලා ගන්න බැරුව කියන්නේ ලක්ෂයයි. ඒ භාණ්ඩයේ ලාභය රුපියල් 60000යි. B භාණ්ඩය බලමු. ඒකෙත් ඒකක කීයද දන්නේ නැහැ. ඒකක 9000යි 150000යි. ඒකක දායකයේ 30යි. ස්ථාවර පිරිවැය 150000යි. අපෙන් අහලා තිබ්බේ ලාභයේ නෙමෙයි අපෙන් අහලා තිබ්බේ කවර භාණ්ඩයේ නිපදවීමෙන්ද වැඩිපුර ලාභයක් හම්බෙන්නේ කියලා. B භාණ්ඩය නේද? ඊට පස්සේ ප්‍රශ්න අංක 3 B භාණ්ඩයේ සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. ස්ථාවර පිරිවැය තියෙනවා 150000යි.
ඒකක දායකයේ 30යි. 5000යි. ඒ භාණ්ඩය සඳහා අයවැයගත විකුණුම්වලදී අපේක්ෂිත ලාභය පෙන්වු කරමින් ලාභ පරිමාණ සටහන. මේ ලාභ පරිමාණ සටහන කියන්නේ ළමයි අමාරු එකක් නෙමේ. ලාභ පරිමාණ සටහන කියන්නේ අමාරු එකක් නෙමේ. අපිට ඕනේ කරන්නේ ලක්ෂ දෙකයි. එකක් තමයි විකුණුම් ඒකක. දැන් මේකේ තියෙන්නේ බලන්න මොකද්ද? අයවැයගත විකුණුම්වලදී අපේක්ෂිත ලාභය පෙන්වු කරමින් ලාභ පරිමාණ සටහන. මේකදී අපිට ඕනේ කරන්නේ දත්ත දෙකයි. එකක් බිඳුව. බිඳුවේදී ස්ථාවර පිරිවැයනේ තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ ඒද බිද ඒනේ. ඒ වල ස්ථාවර පිරිවැය ලක්ෂයයි. එතකොට අපි බිඳුවක් අපි භාණ්ඩ බිඳුවක් විකුණනකොට අලාභයක් තියෙනවා ලක්ෂයක. ඔන්න මම ඒක ලියනවා. අලාභය. ඊට පස්සේ අපි විකුණන්නේ කීයද උපරිම? යක් 8000යි නේ. 8000 දී ලාභයක් තියෙනවා කීයකද? අපි එකක් එව්වා. ඒ වල ලාභය 60000යි නේ මේ. ඒ වල ලාභය 60000යි ආවේ. මේක තමයි අපේ දත්තේ. මේ දෙක පාවිච්චි කරලා තමයි ලාභ පරිමාණ සටහන අඳින්නේ. හැබැයි මම මේකෙදි දැන් මට මෙතන පරිමාණික කරන්න ඉන්න බෑනේ. ඒක නිසා මම මෙතනදී පොඩි දෙයක් කරනවා. ඒ තමයි මගේ මම බලනවා මගේ ඒ ලක්ෂ්‍යයේදී සමච්ඡේද ලක්ෂ්‍යය කීයද කියලා. ඒ වලදී සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් කීයද කියලා. ඒක මම හොයලා නැහැ. මම මෙතන නිකන් කටුවට පෙරවැඩ කියලා දීලා කරන්න. ඒ වලදී සමච්ඡේද ඒ වලදී ස්ථාවර පිරිවැය ලක්ෂයයි ඒකක දායකයේ 20යි නේ. 5000යි. හරි. මම ඒ දත්තේ ගත්තේ මට මේ ප්‍රස්ත අරන් ඉන්න පහසුවට විතරයි. ඔයාට නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැති ඒවා රූල් කොලයක අඳින නිසා මම මෙහෙම රේඛාවක් ඇඳා. ඔන්න අනිත් අක්ෂෙත් ඇඳා. ඊට පස්සේ මම ලක්ෂ ටිකක් ක්‍රියා කරන්න මෙහෙම. මේක ඇවිල්ලා ලාභ අලාභ රුපියල් 1000. මේ තියෙන බිඳුව. ඊට පස්සේ ගමු 1යි 2යි 3යි මෙහෙමයි එන්න ඕනේ. ඒ කියන්නේ අර බිඳුවේදී අලාභයක් තියෙනවා ලක්ෂයක 8000දී ලාභයක් තියෙනවා 60000ක. මම ඉතින් ඒක මේ ප්‍රස්තාර ඇඳලා ලකුණු කළා. කැපෙන්නේ 5000ට. මොකද සමච්ඡේද ලක්ෂ්‍යය 5000යිනේ. මේ ලාභ පරිමාණ සටහන මාර ලේසි. ඔයාට තියෙන්නේ මේ පරිමාණයන් 100%ක් තිබ්බේ නැති වුණත් මෙහෙම දැන් මම ඇඳ විදියට ඇඳලා කැපෙන තැන සමච්ඡේද ලක්ෂ්‍ය විදියට ලකුණු කරලා BEP විදියට break even point කියලා දාලා ගාන හදන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේක්ෂ නෙමෙයි 8000දී 60000යි බිඳුවේදී ලක්ෂයයි එච්චරයි. මෙච්චර මේක පෙන්වනවා නම් හරි. මේක තමයි ලාභ පරිමාණ සටහන කියන්නේ. ඒකක. හරි බලමුනේ. ඊළඟ ප්‍රශ්නයට යන්නද? ඊළඟ ප්‍රශ්නයට යන්න. පහ මාසික ලාභ ඉලක්කය 1,50,000ක් නම් A භාණ්ඩෙන් කොපමණ ඒකක ප්‍රමාණයක් අලෙවි කළ යුතුද? B භාණ්ඩෙන් කොපමණ ඒකක ප්‍රමාණයක් අලෙවි කළ යුතුද? ඒකත් හොයමුනේ. ඒකත් හොයන්න තියෙන අර මේ මෙහෙම. ස්ථාවර පිරිවැයට එකතු කරනවා අපේක්ෂිත ලාභය බෙදනවා ඒකක දායකයෙන්.
A B A වල ස්ථාවර පිරිය ලක්ෂයයි අපේක්ෂිත ලාභය 1,50,000යි. ඒකක දායකයේ තිබ්බේ 20යි. B වල ගත්තොත් ස්ථාවර පිරිය 1,50,000යි. අපේක්ෂිත ලාභයත් 1,50,000යි. ඒකක දායකයේ 30යි. A භාණ්ඩයෙන් නම් 12,500ක් විකුණ ගන්න ඕනේ. B භාණ්ඩයෙන් ගත්තොත් එහෙම 10,000ක් විකුණ ගන්න ඕනේ. මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්න ගැටලු සහිත තැනක් තියෙනවා නම් අහන්නකෝ. ඊට පස්සේ තව හෝම්වර්ක් ටිකක් දීලා මම නවත්තන්නම්. ඔව්. මං ඉස්සරහදී අවශ්‍යතාවයේ පරිදි ඉරිදා උදේත් ගන්නවා. මොකද මට ඉවර කරන්න ඕනේ කොහොම හරි. දැන් ලබන සතියේත් ඉරිදා උදේ ගන්න බැරි වෙයි. ඊට පස්සේ සතිය හරි මං ගන්නවා කොහොම වුණත්. තව දවස් දෙකක් වගේ තියෙනවනේ. කොහොම වුණත් ඊළඟ මාසේ ඉඳන් ඉරිදා මේ වෙලාව කරන්නේ පේපර්ස්. ඒ කියන්නේ මං බැරි වෙලාවත් අපිට මේ මාස ඉවර වෙනකොට පාඩමේ දවසක් විතර ඉතුරු වුණොත් එහෙම බැරි වෙලාවත් හරි ඒක ඉතින් ඒක මං සතිය හරි කොහොම හරි ඉරිදා උදයක් හරි ගන්නවා ඉතින් ඒක. ඒ ගැන කලබල වෙන්න එපා ඔයගොල්ලෝ. හරි. එතකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි පොඩ්ඩක් ටියුට් එක පැත්තට ගිහිල්ලා ඉවරලා අද දවස නවත්තමු. හරි. ඔයගොල්ලෝ කැමති අයට පුළුවන් 36 ඉඳන් ඔක්කොම හදන්න. නමුත් මම හෝම්වර්ක් දෙන්නේ 39 ඉඳන් ඔක්කොම ටික. 39 ඉඳන් ඔක්කොම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඒ ටික හෝම්වර්ක්. 39 ඉඳන් 50 දක්වා. හෝම්වර්ක් දෙනවා. එහෙනම් අද දවස් අපි මෙතනින් නවත්වමු. හැමෝටම සුබ රාත්‍රියක් කියලා කියන මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අදම මැසේජ් එකක් දාලා අහන්න. අපි අනිත් දවසේ හම්බෙමු.